සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. මේ මම හිතන්නේ ගිය සතියේ අපි ලෙසන්ස් ටික කතා කළා CSS වල අපි කොහොමද CSS එකක් ලියන්නේ. මම හිතන්නේ මේ පේජ් එක ඔයාලටත් මේ පේජ් එක එවුවා මම අද මට මේ ක්ලාස් එකකට වෙනදා වගේ රෙඩි වෙන්න බැරි වුණා. මේ ඒ නිසා මම ගිය සතියේ පේජ් එකම ගන්න පොඩ්ඩක් ඩෙවලොප් කරලා ගන්න. හරි. මේ තියෙන්නේ අපි ගිය සතියේ කරපු ලෙසන් එක. ගිය සතියේ අපි කරපු කෝඩින් එක මම ඒකම ගන්න මේ සතියේ. ඒකේ අපිට මෙන්න මෙහෙම තමයි view වෙන්නේ. දැන් මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් මේ වගේ HTML කෝඩ් එක සහ ඒ පේජ් එකේම මේ වගේ CSS ලියන්නේ නැහැ. මේක නිකන් හැම එකක්ම එකේම කරන්නේ නැහැ. ඒ නිසා අපේ ප්‍රොජෙක්ට් එකේ අපිට තියෙන්න ඕනේ මෙන්න මේ වගේ ෆෝල්ඩර්ස් ටික. මේක තියෙනවා CSS කියලා තියෙනවා JS කියලා තියෙනවා. කියා හිටියේ මෙන්න මේ වගේ CSS ටික අපි මේ HTML page එකේම සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. නැත්තම් කැඳහැලිය වගේ වෙනවනේ ඔක්කොම එකේ. එහෙම කරන්නේ නැහැ. අපි එදා ගිය හති මම මේ කියා දුන්නේ මේක දැනට අපි මෙහෙම ලියන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් අපි අද ඉගෙන ගන්නේ මේක වෙනම page එකකට CSS ෆයිල් එකක ලියලා ඒක මේකට ලින්ක් කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මගේ ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා දැන් මම මේ ප්‍රොජෙක්ට් එකම ඕපන් කරගන්න ඔයාලට පැහැදිලි ඇති. හරි. මම මගේ ප්‍රොජෙක්ට් එකේ මම ෆෝල්ඩර් එකක් හදාගත්ත ෆෝල්ඩර් එකක් අලුතෙන් CSS කියලා. මම ගිය සතියේ කිව්වා එහෙම ෆෝල්ඩර්ස් අපි හදලා ක්‍රියේට් කරගන්න ඕනේ. මම CSS වලට වෙනම ෆෝල්ඩර් එකක් හදාගත්තා. JavaScript වලට අපි JavaScript නම් දැම්ම පටන් ගන්නෙ නැහැ. නමුත් මම ඒකට ෆෝල්ඩර් එකක් හදාගත්තා. ඊට පස්සේ ඊට අමතරව ඉමේජ් පාවිච්චි කරන්න ඉමේජ් දාගන්න මම img හරි ඉමේජ් හරි ෆෝල්ඩර් එකක් හදාගන්නවා. තව අපිට මොනවා හරි ડોකියුමන්ට් අප්ලෝඩ් කරන්න උවමනා වුණොත් අපි ඉස්සරහ ප්‍රෝග්‍රෑම් වලදී ඒක කතා කරනවා අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඒකට මම අප්ලෝඩ් මේ වගේ අපිට මගේ ප්‍රොජෙක්ට් එකේ මම වෙනම ෆෝල්ඩර්ස් ක්‍රියේට් කරගන්නවා ඒ මේ ෆයිල්ස් මේ සේව් කරලා තියන්න. හරි. එතකොට ඊට මේ ප්‍රොජෙක්ට් එකේ සාමාන්‍යයෙන් තියෙන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය අනිත් ෆයිල් ටික දැන් ඔයාලට පෙන්නුවොත් මම වෙනම ප්‍රොජෙක්ට් එකක් මම පෙන්වන්න අපේ කොවිඩ් ප්‍රොජෙක්ට් එක මේ තියෙන්නේ මේ වගේ. හරි. මේක සෝරි ඔව් ඒකේ තියෙනවා මේකේ පල්ලෙහාට ගියාට පස්සේ අපේ PHP ෆයිල් ටික කොහොම වෙනම පෙන්වනවා මේ විදිහට හදාගත්ත PHP ෆයිල්ස්. ඊට අමතරව ඒකේ data වල මම තව ස්ක්‍රිප්ට් ටිකක් දාලා තියෙනවා. සෝරි මේ ස්ක්‍රිප්ට් වල වෙනම ස්ක්‍රිප්ට් ෆයිල් තියෙනවා. ඒ වගේම ෆොටෝස් වල ෆොටෝස් තියෙනවා PDF data වල ඒ වගේ වෙන වෙනම මට වුණා විදිහට මම හදලා තියෙනවා. අප්ලෝඩ් එකක් යන්නේ නැහැ නමුත් අප්ලෝඩ් එකක් තියෙනවා. ඒ වගේම තව ගත්තොත් මම මගේ සෑම්ප් එකේ තියෙන ප්‍රොජෙක්ට් වල ගත්තොත් අපේ රෙකෝඩ් රූම් එකේ අපි ගත්තොත් නෑ අපි ගමු ඒකෙත් ඒ වගේ තමයි. මම ඔයාලට මේල් එක පෙන්නන්න. අපේ හදපු මේල් එකේ තියෙනවා CSS වෙනම img වෙනම JS වෙනම PDF වෙනම ෆොටෝස් වෙනම මේකේ තියෙනවා අප්ලෝඩ් කියලා එකක් තියෙනවා. මේ තියෙන්නේ ඔක්කොම අපේ මේ අර තැපෑල සිස්ටම් එකෙන් අප්ලෝඩ් කරපු මේ PDF ෆයිල් ටිකක් තියෙන්නේ. ඒ වගේ වෙනම අපිට හදාගෙන තියාගන්න ඕනි අපේ ප්‍රොජෙක්ට් එකේ. මම යන්න අපේ ප්‍රොජෙක්ට් එකට මේකේ වෙනම ෆෝල්ඩර්ස් හදාගෙන ක්‍රියේට් කරලා තියාගන්න. හරි. දැනට මෙහෙම තියෙනවා කියලා මතක තියාගන්න. මේවා සමහරට ඉස්සරහට හදන්න ඕනේ නැති වෙන්නත් පුළුවන්. අපිට මැනුවල් හදාගන්න ඕන උනොත් මේ විදිහට හදාගන්න. හරි. දැන් මම කරන්නේ මෙන්න මේ index.php කියන ෆයිල් එක තමයි මම මේ notepad++ කියන එකේ මෙතන ඕපන් කරගෙන තියෙන්නේ. හරි. ඒව තේරෙනවා ඇති දැන්. දැන් මම කරන්නේ මෙන්න මේ ස්ටයිල් එක අපි වෙනම ෆයිල් එකක් හදාගෙන CSS කියන ෆෝල්ඩර් එක ඇතුලේ මම ඒකට ගන්නවා. මම මේක මෙහෙම කරන්නම්. මේ ඔයාලට දැන් මේ notepad++ කියන එක අපිට ප්‍රොජෙක්ට් ඕපන් කරගන්න පුළුවන්. මම ඒක ගිය හතියේ කිව්වද කියලා මට මතක නැහැ. ෆයිල් ගිහිල්ලා මෙතන තියෙනවා
අපේ එක හොයාගන්න දැන් බෑ මට. මම මේක ක්‍රියේට් කරන්න දැනට මම ඒක බලලා කියන්න. වර්ක් ප්ලේස් එක ඕපන් කරගන්න තැනක් තියෙනවා. ඕපන් ෆෝල්ඩර් එකක් අපිට ඕපන් කරගන්න පුළුවන් වර්ක් ප්ලේස් එක හැටියට. මම දැනට මම මේ දැනට කරන්ට් එක මම කන්ටිනියු කරගෙන යන්න. මම අලුතෙන් ක්‍රියේට් කරගන්නවා ෆයිල් එකක්. එතකොට මේ ෆයිල් එක ක්‍රියේට් වුණා මෙතන. මම කරන්නේ මේක සේව් කරගන්නවා. මේ ෆයිල් එක සේව් කරගන්නවා. සේව් හැස් ගිහිල්ලා සේව් කරගමු. සේව් කරගන්නවා. මගේ ප්‍රොජෙක්ට් එක ඇතුළෙම htdocs වල මම දැනට හදන්නේ මම සෑම්පල් බලමු ප්‍රොජෙක්ට් 1 එකේ මම ක්‍රියේට් කරගත්ත තැන වැරදිද? මම හදලා තියෙන්නේ සෑම්ප් එක ඕපන් කරගන්න තියෙන සෑම්ප් එක. හරි මට වැරදුනා එතන. මම යමු දැනට මම රන් කරගෙන තියෙන සෑම්ප් එක. ඒ කියන්නේ සෑම්ප් එක ඒ නිසා මම ඒක ඇතුලේ htdocs වල ප්‍රොජෙක්ට් එක තියෙන්නේ ප්‍රොජෙක්ට් 1 කියලා. හරි මේක ඇතුලේ මේක තමයි ඕපන් කරගෙන තියෙන්නේ. මේක ඇතුලේ ෆෝල්ඩර් දෙක හදාගන්න. මට කලින් වැරදුනා මම වෑම්ප් එකේ හදාගන්න තිබුණේ css අර විදිහට ෆෝල්ඩර්ස් හදාගන්න. හරි. දැන් මම මේක හදාගත්ත මේ ෆයිල් එක තවමුකුත් අපි ඒකේ කෝඩින් කරන්න පටන් ගත්තේ නැහැ. මම මේක සේව් කරගන්නම් මේ විදිහටම. save as ගියා. එතකොට ht.c project 1 එකේ දැන් css folder එක ඇතුලේ මේක සේව් කරගන්නවා. කැමති නමක් දෙන්න css නෑ වෙන නමක් දෙන්න. අපි දෙමු file1 මේක css ෆයිල් එකක් නිසා අනිවාර්යෙන් මේකේ extension එක වෙන්න ඕනේ css කියලා. හරි. css අපි කලින් ගත්ත මේක extension අපි ඉගෙන ගත්ත html මේ html කියලා දාන්න එපා. මේ පැහැදිලි කරන්න කියලා දෙන්නේ html කියලා extension use කළා. ඊට පස්සේ අපි php වලට ආවා. දැන් අපි css ෆයිල් එකක් හදන්නේ. ඒ නිසා මේක මම නම් මේ extension එක දෙනවා css. මේකේ අපි all file දීලා සේව් කරගමු. හරි සේව් කරගත්තා. දැන් ඔයාලට ප්‍රොජෙක්ට් එකට ගිහින් බැලුවොත් sample htdocs project 1 එක ඇතුලේ css folder එක ඇතුලේ මෙන්න තියෙනවා css file එක. දැන් ඒකම තමයි මම මෙතන ඕපන් කරගෙන තියෙන්නේ. හරි. දැන් මගේ අර index.doc එකේ අපි අන්තිමට ලිව්ව css ටික මම කොපි කරගන්නවා. කට් කරගන්නවා මෙතනින් මේ විදිහට. කට් කරගන්නවා. මම මේක සේව් මේකේ css ෆයිල් එක ඇතුළට මම මේක පේස්ට් කරගන්නවා. හරි. දැන් ඔයාලට පොඩි ගැටලුවක් වෙන්න ඇති මෙතන. අපි php ෆයිල් එක ඇතුලේ style ලියනකොට ලියන්න ඕනි මෙන්න මේ ටැග් දෙක ඇතුලේ කියලා මම ගිය හතිය කියා දුන්නා. style open කළා, style close කළා. ඒක ඇතුලේ තමයි css ෆයිල් ලියන්නේ. ඒ වුණාට css ෆයිල් එකක් ඇතුලේ එහෙම ඕනි නෑ. එහෙම අවශ්‍ය නෑ. මම උඩින් css කියලා දාගත්තෙත් නෑ, යටින් close කරලා දාගත්තෙත් නෑ. දැන් මම මේක සේව් කරනවා. මෙතනින් කට් කළාට පස්සේ මම ඒක සේව් කරගත්තා. දැන් මේකේ css නෑ. දැන් ඔයාලට මේ page එක refresh කළොත් මොකද වෙන්නේ? මෙන්න මෙහිමයි වෙන්නේ. ඔයාලට පේන්නේ නැති අර තියෙන ටික ඔක්කොම අයින් වෙලා ගියා. දැන් අපේ css ෆයිල් එක වෙනම තියෙන්නේ index එක වෙනම තියෙන්නේ. දැන් අපි කරන්න ඕනේ ඒක අපි අපේ ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා බැලුවොත් මෙන්න මෙහෙම තියෙනවා. index.php කියන ෆයිල් එක වෙනම තියෙනවා. css ෆයිල් එක css folder එක ඇතුලේ තියෙන්නේ. එහෙනම් මේ ෆයිල් එකට මේ css ෆයිල් එක ලින්ක් කරන්න ඕනේ.
අපි ඒක කරන්නේ කොහොමද? මෙන්න මේ විදිහට මයික් එක ඔෆ් කරගන්න කාගේ හරි. අපි සාමාන්‍යයෙන් ওই ලින්ක් කරන ඔක්කොම කරන්නේ මේ හෙඩර් එක ඇතුලේ. හෙඩර් එක ඇතුලේ අපි දාගත්ත ටයිටල් එක දැන් අපි දැනට අපි ඉගෙන ගත්ත හෙඩර් එක ඇතුලේ හෙඩර් නෙමෙයි හෙඩ් ටැග් එක ඇතුලේ ටයිටල් එක දාන්න විතරයි. දැන් අපි මේකේ අර ෆයිල් එක ලින්ක් කරන්නයි හදන්නේ. ඒ ලින්ක් කරන්නේ මෙහෙම. මේක වැඩ කරයිද කියලා අපි ඕපන් කරගන්නවා අර පරණ විදිහටම ඒ කියලා කියන්නේ අපි කලින් ඉගෙන ගත්ත විදිහට less than mark එක ඊට පස්සේ link link දැන් ලින්ක් කරන්න හදන්නේ ලින්ක් කියන වචන ටයිප් කරලා ස්පේස් එකක් තියලා මේ ඊට පස්සේ රෙල් කියලා එකක් දෙනවා මේකේ ටයිප් එක. ඒ කියන්නේ අපි ලින්ක් කරන්න හදන්නේ ස්ටයිල් ෂීට් එකක්. ස්ටයිල් ෂීට් එකක්. ස්ටයිල් ෂීට් එකක් ආයි ස්පේස් එකක් තියලා ඒකේ දැන් ලින්ක් එක දෙන්නේ මෙහෙමයි href කියලා ටයිප් කළා ආන සිමිලර් මාක් එක ඩබල් කොටේෂන් ඇතුලේ මම දෙන්න ඕනි පාත් එක දැන් පාත් එක වෙන්නේ ඔයාලට මතක ඇති css කියන ෆෝල්ඩර් එක ඇතුලේ මම දාගත්තේ file 1 කියලා file1.css කියන ෆයිල් එක අපි මේකට ලින්ක් කරලා ඊට පස්සේ මේක මේ විදිහට ක්ලෝස් කරලා දාන්න. හරි. මේකෙත් අර ක්ලෝස් ටැග් එකක් නැහැ. මේ විදිහට අපි ලින්ක් කරගත්තා. මේක සේව් කරලා බලමු මේක දැන් අපි ප්‍රොජෙක්ට් එක රිෆ්‍රෙෂ් කරලා බලමු. බලන්න අර CSS එක ආයෙ ඇප්ලයි වුණා මේකට. දැන් මෙතනින් ඉස්සරහට අපි අද අවසාන ක්ලාස් එක අවසානයේ මම ඔයාලට මේකේ මේ ටෙම්ප්ලේට් දෙන්න ටෙම්ප්ලේට් එක ස්ටඩි කරලා බලන්න පුළුවන්. මෙතනින් ඉස්සරහට අපිට මේ විදිහට තමයි සාමාන්‍යයෙන් අපිට දකින්න හම්බ වෙන්නේ CSS ෆයිල්. ඔයාලට මම ඒ වගේ පොඩි ප්‍රොජෙක්ට් එකක් තව ඕපන් කරලා පෙන්නන්න. මේකේ බලමු දැන් මේ වගේ මේ ප්‍රොජෙක්ට් එක ඇතුළේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ ලින්ක් කරලා තියෙනවා ගොඩක් දේවල් මේ ලින්ක් කරලා තියෙන්නේ ඔක්කොම මේ ඒ වගේ කලින් හදලා දැන් මේක අපි ඔයාලට කියා දෙන්න දැන් අද bootstrap අපි install කරලා ටික වැඩ කරන්න වෙලාව තිබුණොත් කියා දෙන්න මේ වගේ බලන්න මේ ඔක්කොම ලින්ක් කරලායි තියෙන්නේ ඒ වගේ ෆයිල්ස් හදලා මම හිතන්නේ ඒක තේරුණාද පිටින් ප්‍රොජෙක්ට් එකක් ෆයිල් එකක් හදාගෙන ඒක ලින්ක් කරගන්න පුළුවන් අපේ පේජ් එකට. දැන් එතකොට දැන් අපි තව ගත්තොත් අපි හිතන්නකෝ මේක ඇතුළෙම මගේ ප්‍රොජෙක්ට් එක ඇතුළෙම ප්‍රොජෙක්ට් එක මේක ප්‍රොජෙක්ට් 1 කියන එක. හරි. මේක තමයි ප්‍රොජෙක්ට් 1 මගේ ඉන්ඩෙක්ස් එක තමයි මේ ඕපන් කරගෙන තියෙන්නේ. මම මේකේ තව ෆයිල් එකක් ඕපන් කරගන්න ඒක සේව් කරගන්නවා home.php කියලා home.php කියලා සේව් කරගන්න. එතකොට මෙතෙන්ට මොකද්ද අපේ මම ගොඩාක් දුරට දැන් අපි තාමත් මේ සාරංග ඇත්තටම අර ගොඩාක් අය මේ කෝඩින් ගැන දන්නේ නැති තම තාමත් නෙමෙයි ගොඩාක් අය ඉන්නේ ඒ නිසා මම ගොඩාක් දුරට මේවා තාමත් මේ ටයිප් කරනවා නැත්තම් මේවා අපිට පුළුවන් කොපි පේස්ට් එකක් ගන්න මම ඔයාලට අර මුලින් එන්න බැරි අයට ඊළඟ ඉතින් මම ඔක්කොම මම ටයිප් කරන්න හරි හෙඩ් එක ඊට පස්සේ අපි මේක ක්‍රියේට් කරගමු බොඩි එක
හරි අපි මේක අපේ රන් කරලා බලමු වෙනම local host එකේ project 1 කියන එකේ home.php හරි කද්දී ගැටලුවනේ හරි කමන්න ගැටලුවක් නැහැ ඒක රන් වුණා ඔයාලට පේනවා මගේ ටයිටල් එක home ඇවිල්ලා තියෙනවා page එකේ අපි මොකක් කරද දාගත්තේ නැහැ මම අපේ index file එකට ගිහිල්ලා මම ලේසි වෙන්න මම මේකේ අපි දාගත්ත div එකක් හරි නැත්නම් මේ table එකක් නම් ආවේ නෑ මම හිතන්නේ අපි class එකක් දාගත්තේ ඔව් මේවට තමයි class දාලා තියෙනවා මම මෙන්න මේ class එකක් copy කරගන්නවා මේකට sorry මේ tag එක copy කරගන්නවා මේකට div එකක් copy කරගත්තා මගේ home කියන එකේ මම body එක ඇතුළට දාගත්තා හරි මම div එකක් open කරගත්ත class එකකුත් දාලා තියෙනවා මේකට මේවට class දාලා තියෙනවා ඒක copy කරගත්තා දැන් මේක run කළොත් මොකද වෙන්නේ මෙන්න ඇවිල්ලා තියෙනවා මේ විදිහට දැන් මම class එකකුත් දාලා තියෙනවා නේද හැබැයි මේකට class එක apply වුණේ නැත්තේ මේකේ CSS file එකක් කොහෙවත් නැහැ class එකක් දාලා තිබුණාට class එකකට CSS එක ලියලා නැහැ. මම මේකම දැන් මං හදාගත්ත මෙන්න මේ ෆයිල් එකම ලින්ක් කරගන්නවා මේකට. මම දැන් ලේසි වෙනවා මම මෙතනින් කොපියක් දාගන්න. මේක කොපි කරගන්නවා. මම මේකේ head එක ඇතුළට මේක paste කරගන්නවා. දැන් බලමු refresh කරලා මොකද වෙන්නේ කියලා. දැන් බලන්න අර CSS එක මේකට apply වුණා. දැන් අපිට යම් වෙනසක් කරන්න ඕන නම් මේ අපි තුම මේ මෙතන pages 10ක් 15ක් විතර තියෙනවා කියලා. එතකොට ඒ ඔක්කොටම link කරලා තිබ්බට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය වෙනසක් තියෙනවා නම් මේකේ විතරක් කරන්න. හරි. දැන් මේ title එකේ දැන් මොකද්ද මෙන්න මේකට tag එක දාලා තියෙනවා green color green කියලා. අපි ඒක දාලා තියෙන්නේ first කියන එක නේද? first කියන එක තමයි එතකොට ඒකේ class එක අපි ලියලා තියෙන්නේ මේකේ color green කියලා. මේ තියෙන්නේ first කියන class එක green කරන්න කියලා. මම මේක වෙන color එකක් දැන් එකපාරින් මෙතන දුන්නොත් වෙන color එකක් දුන්නොත් අර දැන් මේකත් සේව් වුණේ නැද්ද? ඒකත් කලර් එක රෙඩ් වුණා. දැන් මේක රීෆ්‍රෙෂ් කරලා බලුවොත් මේකෙත් රෙඩ් වෙලා ඇති. මේ තියෙන්නේ. එතකොට මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ මම ඊට වඩා මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනම CSS ෆයිල් එකක් අපිට ක්‍රියේට් කරගන්න පුළුවන්. අපි අනිවාර්යෙන් එහෙම තමයි කරන්නත් ඕනි සහ එහෙම ලියලා අපිට ලින්ක් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාලට මම චූටි වෙලාවක් දෙන්න දැන් ප්‍රැක්ටිකල් කරනවා නම් මේ විදිහට කරලා බලන්න. අපි වෙනම separate විදිහට අපි CSS file create කරගන්න පුළුවන් සහ ඒවා අපේ HTML හෝ PHP file එකට මේක link කරගන්න පුළුවන් කියලා. හරි ඒක අපි link කරන්නේ head එක ඇතුලේ තමයි සාමාන්‍යයෙන්. මේක ගැටලුවක් නැහැ පල්ලෙහා කොහේ link කළා වැඩ ගන්නවා. නමුත් අපි එහෙම කරන්නේ නැහැ head එක ඇතුලේ තමයි ඒ ටික link කරන්නේ. මම හිතන්නේ ඔය ටික තේරෙනවා ඇති. අපි යන් මේ අපේ ඊගාව lesson එකට හරි ගැටලු නැති නිසා මම ඊගාව ලෙසන් එකට යන්න. ඊට පස්සේ මතක තියාගන්න දැන් අපි අදින් පස්සේ ගොඩක් දුරට කෝඩින් ලියන එක එහෙම නැත්නම් HTML ලියන එක අතින් ලියන එක මේ ටයිප් කරලා ලියන එක පොඩ්ඩක් අඩු කරලා අපි යනවා අද අලුත් පාඩමක් ඉගෙන ගන්න bootstrap ගැන. bootstrap ගැන ඔයාලා මම හිතන්නේ අහලා ඇති මීට කලින්. අහලා නැති අයත් ඇති. ගොඩක් අය අහලා නැති අය තමයි ඉන්නේ කියලා මට හිතෙනවා. හරි. bootstrap කියලා කියන්නේ
අපේ සයිට් එකට ගිහින් බැලුවොත් මෙන්න මේ සයිට් එකට bootstrap කියලා සර්ච් කළාට පස්සේ මුලින්ම මම මුලටම එන්න bootstrap කියලා සර්ච් කළාට පස්සේ ඔයාලට තියෙන පළවෙනි ලින්ක් එක අතන මේ bootstrap කියලා කියන්නේ CSS framework එකක්. ඒ කියලා කියන්නේ දැන් අපි මේ වගේ ලියන සියලුම CSS කලින් ලියලා තියෙනවා. අපිට තියෙන්නේ ඒ ටික ලින්ක් කරගන්න විතරයි. ඒ වගේ framework එකක් මේ CS bootstrap කියලා කියන්නේ. හරි. එතකොට අපිට මේක ලින්ක් කරගන්න එහෙම නැත්නම් මේක යූස් කරන්න භාවිතා කරන්න ක්‍රම දෙකකට පුළුවන්. එකක් තමයි මේක ඇත්තටම මේ front end development එහෙම නැත්නම් අපේ මේ front end එක develop කරන්න අපි තාමත් ඉගෙන ගන්න front end එකනේ. front end එක develop කරන්න එහෙම නැත්නම් CSS apply කරගන්න පාවිච්චි කරන්න පුළුවන් site එක ගොඩාක් දෙනෙක් use කරන site එකක්. එහෙම නැත්නම් මේ framework එකක්. හරි. එතකොට මේක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේගොල්ලන්ගේ තියෙන මේක සයිට් එකට අපි ගියොත් මේකට අපිට bootstrap මේගොල්ලන්ගේ තියෙන CSS ෆයිල් ඔයාලට තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි මේක හදලා තියෙන මෙන්න මේ වගේ ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. එතකොට අපි ඩවුන්ලෝඩ් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ තියෙනවා මෙන්න මේ වගේ JDN එකක් අපි ඩවුන්ලෝඩ් කියලාමයි මේකේ ඩවුන්ලෝඩ් කරලා ඒ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා මම කළේ ඒක. මෙතන ඩවුන්ලෝඩ් තියෙනවා නැත්නම් මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. මේ ඩවුන්ලෝඩ් ක්ලික් කළාට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කියන පේජ් එකට යනවා. මේකේ පල්ලෙහාම තියෙනවා මෙන්න මේ වගේ JDN කියලා අපිට ලින්ක් කරගන්න පුළුවන් ලින්ක් කිහිපයක්. මේ විදිහට. මේ JDN කියලා කියන්නේ content delivery network කියන එක. සාමාන්‍යයෙන් CDN content delivery network කියන එක. හරි. ඒකේ තේරුම එච්චර හොයන්න ඉගෙන ගන්න මතක තියාගන්න ඕනේ නෑ මේ JDN එක. මෙතන තියෙනවා අපිට link කිහිපයක්. සහ මෙතනක් තියෙනවා link දෙකක්. මේ උඩ තියෙන ඔයාලට පේනවා මේක CSS file තියෙන්නේ. මේ තියෙන්නේ CSS. පල්ලෙහෙන් තියෙන්නේ JavaScript. ඔයාලට පේනවා මෙතන JS කියලා තියෙනවා. අපි JavaScript අපි ක්ලාස් එකේ පටන් ගත්තේ නෑ තාම. නමුත් අහලා තියෙනවනේ JavaScript ගැන. හරි. හරි. මම කරන්නේ මෙන්න මේ වගේ වැඩක් දැන්. දැන් මම මේ ටික ගන්න කලින් මේ site එකේ මම මේ site එක ගැනත් මේ පිළිවෙලට නෙමෙයි කියා දෙන්නේ. අපිට අත්‍යවශ්‍ය ටික. මේකේ මම දැන් අපිට උවමනා වෙනවනේ මෙන්න මේ වගේ table එකක් ගන්න. ඔය අපිට අරන් තියෙන මේ තියෙන්නේ අපේ table එක form එකක් අරන් තියෙනවා. මම මේකෙන් ගන්නවා form එකක් මේ විදිහට. form කියලා මම මෙතන search කළොත් search කරලා enter කරන්න. enter කළාට පස්සේ අපිට forms ගණනාවක් එනවා. පල්ලෙහාට ගත්තොත් මේ තියෙන එක එක ලස්සන forms තියෙනවා. preview එක එක්කම මේ වගේ ඒවා මේ තියෙන forms ගොඩක් තියෙනවා. කිහිපයක්. දැන් මේක අපිට යූස් කරන්න පුළුවන් මේ ඊමේල් පාස්වර්ඩ් කියලා තියෙනවා ලොගින් පේජ් එකට වගේ. පල්ලෙහාක් තියෙනවා. එතනක් තියෙනවා එහෙම ෆෝම් එකක්. ඒකේ කෝඩ් එක තනිකර තියෙනවා මෙතන. මේ තියෙන්නේ ඒ කෝඩ් එක. හරි. මීට වඩා ෆෝම්ස් ටිකක් තිබුණා මේ කොම්පොනන්ට් ගිහිල්ලා සර්ච් කරන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන පල්ලෙහා කොම්පොනන්ට් කියලා බටන් එකක් තියෙනවා. ඒකේ තියෙනවා අපිට ඕනි දෙයක් දැන් අපිට ඕන බටන් එකක් ඕන නම් බටන්ස් තියෙනවා. ඒ වගේ මේවා ඇත්තටම මේවා මේ ඔක්කොම කියා දෙන්න බෑ මේ වෙලාවේ. ඔයාලා මේවා සර්ච් කරලා බලන්න.
ඒ වගේ මම මෙතන මට ටේබල් එකක් ඕන නම් මම ටේබල් කියලා ටයිප් කරලා සර්ච් කරනවා. එතකොට මට ටේබල්ස් එනවා. මේ තියෙන ටේබල්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන් ටේබල්ස්. මේ තියෙන කෝඩ් එක එකම තියෙනවා. ඒකේ ප්‍රීවිව් එක මෙහෙම තියෙන්නේ. ඊට යටින් තියෙන කෝඩ් එක. හරි. මේක ඔයාලා සර්ච් කරලා බලන්න මම මේකෙන් මේ කෝඩ් එක කොපි කරලා ගන්න. මෙතන කොපි කියන බටන් එක ක්ලික් කළාට පස්සේ කොපි වෙනවා. නැත්නම් රයිට් මේ සිලෙක්ට් කරලා කොපි කරන්නත් පුළුවන්. කොපි කරගෙන මම මේ හෝම් කියන එක මම දාගන්නවා. මම තියෙන ටැග් එක මම තියෙන ටික අයින් කරලා දාන්න දැනට. අයින් කරලා මම මේ කොපි කරගන්නවා මෙහෙම. ඒ කෝඩ් එක කොපි වුණා. මේක සේව් කරන්න. මම මේක රීෆ්‍රෙෂ් කරලා බැලුවොත් රීෆ්‍රෙෂ් කරලා බැලුවොත් අපිට මොකුත් පේන්නේ නැහැ මෙතන. දැන් මම කරන්නේ දැන් ඔයාලට අපේ පේජ් එකට ගිහිල්ලා බැලුවොත් මේකේ දැන් මම අර ඩවුන්ලෝඩ් කියන තැනට නැවත යන්න. නැවත ගිහිල්ලා මේකේ තියෙනවා පල්ලෙහාම අර CDN ෆයිල් එක. මේ තියෙන්නේ. මෙන්න මේ ලින්ක් එක කොපි කරගන්නවා මෙතන. කොපි කරගත්තා. නැත්නම් මේක මෙහෙම කොපි කරගන්නත් පුළුවන්. කොපි කරගෙන මම මගේ පේජ් එකේ හෙඩ් එක උඩට දැන් මම මේක අයින් කරන්න මේක අපි මැනුවල් ක්‍රියේට් කරගත්ත හින්දා මම මෙතන මේක පේස්ට් කරගන්නවා. දැන් මේක සේව් කරලා බලමු වැඩ කරනවද කියලා. ඒක අපේ වැඩ කළේ නෑ පොඩ්ඩක් ඒකේ පොඩි වෙනසක් ආව චුට්ටක් මේකේ බලමු වෙන එකක් ගන්න. මේකේ මම අරන් තියෙන මේ ටික වැරදි වගේ මට පේන හැටියට බලමු. මේකට දාගන්න. බලන්න මේ වගේ අපිට ටේබල් එකක් ගන්න පුළුවන්. බලන්න ඕකත් ඔයාලත් ඒක. දැන් ඒක ඇත්තටම උනේ දැන් මම මෙතන මේ ලින්ක් එක අයින් කළොත් දැන්ක මම මේක අයින් කළා කියලා. රීෆ්‍රෙෂ් කරලා බැලුවොත් මේක අපිට පේන්නේ මෙන්න මේ වගේ. මේ නිකන් සාමාන්‍යයෙන් අපි ටයිප් කරගන්න ටේබල් එකක් වගේ. මේක CSS ඇප්ලයි කරලා නැහැ. මම අර bootstrap සයිට් එකේ තියෙන ලින්ක් දෙක දාගත්ත ගමන් අපි වෙන්නේ මේගොල්ලන්ගේ තියෙන මේ සයිට් එකේ තියෙන ඒ ෆයිල් එක අපේ ෆයිල් එකට ලින්ක් වෙනවා. එතනින් මේ විදිහට ඒක වැඩ කරනවා ටේබල් එක මේ විදිහට. බලන්න ඔයාලත් ඒ වගේ ටයිප් කරන්න නැතුව ඒක පොඩ්ඩක් ගන්න පුළුවන්ද කියලා බලන්න. තේරුම් නැත්නම් අහන්න මොකද්ද කළේ කියලා. ඊට අමතරව මට බලමු අපි ෆෝම් එකකුත් ගන්න. ඒගොල්ලන්ගේ තියෙන ක්‍රියේට් කරලා තියෙන ෆෝම් එකක් මම ගන්න මේ විදිහට.
මේ තියෙන ෆෝම් එකක් ඒගොල්ලන්ගේ. නිකන් මේව කොපි කරලා බලන්න මොකද වෙන්නේ කියලා. කොපි කරගත්තා. මේ ටේබල් එක පල්ලෙහා මම මේක දාගන්න. මේකෙන් මට උවමනා වෙන්නේ ඔයාලට මේ ඇත්තන පේජ් එකක් ක්‍රියේට් කරගන්නම නෙමෙයි මේවා අපි මේ වැඩ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. එහෙම නැත්නම් රන් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. බලන්න මෙතන ඒ වගේ ෆෝම් එකක් ආවා. දැන් අපි මේවා අතින් හදන්න ගියා නම් අපිට ගොඩාක් කාලයක් යනවා මේවට. ඊට අමතරව තියෙනවා මේකේ ගොඩක් දේවල් තියෙනවා. දැන් බලන්න ගොඩක් මේ කම්පොනන්ට් ගියාට පස්සේ අපිට බටන් එකක් දාගන්න ඕන අපිට බූස්ට් අප් බටන් එකක් දාගන්න පුළුවන්. බටන් ක්ලික් කළාට පස්සේ මේ එක එක වර්ගයේ බටන් තියෙනවා මේ. මේ තියෙන්නේ. මේ වගේ. මට මේ බටන් එක ඕන නම් මම කරන්නේ මේ බටන් එක කොපි කරගන්නවා. මේකමට කොහෙද සේව් කරලා බලමු කොහොමද මේකේ එන්නේ කියලා. බටන් එක. ඒතකොට බලන්න මේ ක්ලාස් මේවට ක්‍රියේට් කරලා තියෙනවා. මේවා වෙනස් කරන්න යන්න එපා. මේ ක්ලාස් වෙනස් වුණොත් මේ බටන් එකේ ඒ බූස්ට් අප් වැඩ කරන්නේ දැන් මේ තියෙන මේ ක්ලාස් මේ විදිහටම තියෙන්න ඕනේ. දැන් ක්ලාස් එක කියන එක අපි දන්න ඕනේ ගිය සතියේ කළා අපි ක්ලාස් කියලා කියන මොකක්ද කියලා. මේ තියෙන අපි දාගත්ත බටන් එක. ඒ විදිහට අපිට පුළුවන් බූස්ට්‍රැප් වලින් ඔය එක ක්‍රමයක් තව බූස්ට්‍රැප් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඇත්තටම දැන් මේකේ අනිවාර්යෙන් අපි මෙහෙම කරනවා නම් අපේ මැෂින් එකට එහෙම නැත්නම් PC එකට අපි වැඩ කරන මැෂින් එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙනවා. මොකද මේ ලින්ක් වැඩ කරන්නේ නෙට්වර්ක් එක හරහා. ඔයාලට පේනවා මේ ලින්ක් එක තියෙන්නේ යම් සයිට් එකක තියෙන්නේ. ඉතින් මේකට ලින්ක් වෙන්න ඕන නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් තියෙන්න ඕනේ. ඒ වගේ බලන්න ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් ඕන නම් මේ තියෙන මේව නිකන් ක්ලික් කරලා බලන්න. sorry මේ තියෙන ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් ගන්න හැටි. දැන් මේවා අපි HTML වලින් CSS වලින් මැනුවල් උගන්වන්නත් පුළුවන්. මම මේ ලේසි නිසා මම මෙත් දැන් අපිට ඕන තැනකට මේව අරන් දාලා බලන්න. දැන් මම මෙහෙම නෙවෙයි ඇත්තටම ඔයාලා සයිට් එකක් නිකන් පේජ් එකක් හදන්න try කරන්න කොහෙට දෙන්න ඕනි බටන් එක එන්න ඕනි කොහොමද ඒ විදිහට මම මේ නිකන් පේජ් එකට දාලා ඔයාලට දැනට මේ පෙන්නන්නේ drop down ඉතින් අපේ ආරාපු drop down එක මේ ඔක්කොම වැඩ කරන්නේ මෙන්න මේ ලින්ක් එකේ මේ උඩ තියෙන ලින්ක් දෙකෙන් තමයි මේක අයින් කළොත් එමු මේකක්වත් වැඩ කරන්නේ නැහැ නිකන් HTML page එක මේ HTML එක විතරයි රන් වෙන්නේ එතකොට bootstrap කියලා කියන්නේ මේ වගේ CSS front end එක ඇත්තටම sorry මේ මොකද්ද framework එක. ඒතර මේක මේ site එක එහෙම නැත්නම් මේක develop කරලා තියෙන්නේ CSS අපේ files වලට එහෙම නැත්නම් HTML files වලට අපේ project එකක් design කරගන්න CSS වෙනුවටම නෙමෙයි CSS තමයි අපි අතින් ලියනවට අමතරව මේ use කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා දැකලා ඇති දැන් සමහර සයිට් තියෙනවා වෙබ්සයිට් තියෙනවා අපි හදන ප්‍රොජෙක්ට් අපිට ඉස්සරහට එහෙම හදන්නත් පුළුවන් රෙස්පොන්සිව් වෙබ්සයිට් විදිහට ඒ කියන්නේ සමහර සයිට් එකක් ටැබ්ලට් එකකින් view වෙන විදිහ PC එකකින් view වෙන විදිහ එහෙම නැත්නම් මොබයිල් එකකින් view වෙන විදිය ඒ ඔක්කොම මේ bootstrap වල ක්‍රියේට් කරලා තියෙනවා ටෙම්ප්ලේට් වල. හරි. ඔයාලට මම හිතන්නේ මේක ගන්න හැටි මීට වඩා අවශ්‍ය නැහැ මේක දැන්
ක්‍රියේට් කරගෙන මේකේ තියෙන ඒවා බලන්න මේ නැව්බා එකක් ගන්න ඕන නම් බලන්න ඒව එක්සැම්පල් තියෙනවා මේ තියෙන්නේ මේ වගේ නැව්බා එකක් එහෙම නැත්නම් අපි අර ගත්තේ උඩින් ගන්න හෙඩ් එකක් අපිට ඕන නම් ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ දැන් මේක ගන්න මම උඩින්ම උඩින්ම මම මේක තියාගන්න මේ වගේ නැව්බා එකක් ආවා එතන සර්ච් බටන් එකක් තියෙනවා සර්ච් කරගන්න පුළුවන් මේ තාම ෆ්‍රන්ට් එන්ඩ් එක විතරයි මේව දැන් මේකේ යම් දෙයක් අපි ටයිප් කරලා සර්ච් කරන්න ඒක PHP වලින් අපි ඒක කරන්නේ දැන් මේ ෆ්‍රන්ට් එන්ඩ් එක විතරයි අපි ක්‍රියේට් කරගන්නේ මේ ටික හැමෝටම තේරුණාද හරි මේක පැහැදිලි කරන්න ඕන නිසා තමයි මම පටන් ගන්නකොටම අර මෙන්න මේ ෆයිල් එක අපි වෙනම ක්‍රියේට් කරලා ඒක අපි ලින්ක් කරගත්තේ. ඒ විදිහටම තමයි මෙතනත් යන්නේ. හරිද අපි ඊගාව සෙෂන් එකට යමු. හරි දෙවෙනි ක්‍රමය තමයි අපිට දැන් මේකේ මම හිතන්නේ මීට වඩා යමක් කියන්න අවශ්‍ය නැහැ. දැන් ඔයාලට තියෙන මේ ටික බලලා මේ සයිට් එකට ගිහිල්ලා ඉස්සෙල්ලාම කරන්න තියෙන ඩවුන්ලෝඩ් කරලා ඩවුන්ලෝඩ් බටන් එක ප්‍රෙස් කරලා මෙතන තියෙන CDN ෆයිල් දෙක කොපි කරලා මේ ලින්ක් දෙක කොපි කරලා දාගන්න CSS එක page එකේ උඩින් දාගන්න මේ JS ෆයිල් එක තාම ඔයාලට JS තේරෙන්නේ නැතුව ඇති JavaScript ෆයිල් දෙක ක්ලික් කරලා මේක page එකේ පල්ලෙහායින් ලින්ක් කරගන්න ඕනේ පල්ලෙහාටම ගිහිල්ලා පල්ලෙහායින් ලින්ක් කරගෙන HTML එකෙන් පස්සේ වුණත් ගැටලුවක් නැහැ කලින් වුණත් ගැටලුවක් නැහැ සමහර ඒවා සමහර තියෙන සමහර දේවල් JS ෆයිල් එකක් වුමනා වෙනවා හරියට රන් වෙන්න. දැන් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මේ drop down එකේ මේක නම් ගැටලුවක් නැහැ ඔක්කොම CSS වලින් තියෙන්නේ. සමහර ඒවා තියෙන්න පුළුවන් මේ JavaScript ෆයිල් එක ඕනේ මේ විදිහට හරියට රන් වෙන්න. ඒ නිසා ඒකත් පල්ලෙහෙන් ලින්ක් කරගන්න. පල්ලෙහෙන්. දැන් මේකේ මීට වඩා කරන්න තියෙන ඉතින් මේකේ තියෙන ටික ක්ලික් කරලා බලන්න. මේ කොපි පේස්ට් කරලා කර බලන්න. හරි. දෙවෙනි ක්‍රමය තමයි අපි මේක ඩවුන්ලෝඩ් කරගන්න එක. සාමාන්‍ය මම කිව්වා මුලින් අපි මේ වගේ ලින්ක් එකක් දාගන්නව නම් මේක රන් වෙන්න ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන්න ඕනේ. සමහර වෙලාවට මේක එකපාරක් රන් වුණාට පස්සේ නැවත අවශ්‍ය නැති වෙලාවල් තියෙනවා. නමුත් ගොඩාක් දුරට අපි මතක තියාගන්න මේක රන් වෙනවා නම් අනිවාර්යෙන් කනෙක්ෂන් එක තියෙන්න ඕනේ කියලා. හරි. දැන් මේක අපිට ඕෆ්ලයින් පුළුවන්. ඒක කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හෝම් එකට යන්න කමන්නේ දැන්. මේක අපිට bootstrap version එක තියෙනවා මෙතන. අලුත්ම version එක. latest මේක 5.0. තෝරගෙන මේක අපිට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්. ඩවුන්ලෝඩ් කරාට පස්සේ මේ මෙතෙන්ටම යන්නේ මම නැවත ආයෙ ඒක ක්ලික් කරන්න. අපිට පුළුවන් මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් බටන් එකෙන් මේ ෆයිල් එක සම්පූර්ණයෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මේ ෆයිල් එක මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. මේක සේව් කරගන්න. මෙගාබයිට් 1.3 තියෙන්නේ. සේව් කරගන්න මම මේක දැනටම සේව් කරගෙන තියෙන්නේ.
එතකොට ඔයාලට මෙන්න මේ වගේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණා. මේක ඔයාලා කැමති විදිහට මේක ස්ටැක් කරගන්න. මේකේ තියෙනවා CSS කියලා ෆෝල්ඩර් එකක් සහ JS කියලා ෆෝල්ඩර් එකක්. CSS සහ JS කියලා ෆෝල්ඩර් දෙකක් තියෙනවා. ඒකේ තියෙන මේ CSS ෆයිල් මේක ඩබල් ක්ලික් කරලා බලනකොට CSS ෆයිල් ගොඩක් තියෙනවා මේකේ. සහ JS ෆෝල්ඩර් එක ඕපන් කරලා බලුවොත් JavaScript ෆයිල් ටිකක් තියෙනවා. බලන්න JavaScript එකේ එක්ස්ටෙන්ෂන් එක JS වෙන්නේ. CSS ෆයිල් වල එක්ස්ටෙන්ෂන් එක CSS වෙන්නේ. අපිට පුළුවන් මේ ෆෝල්ඩර් දෙකම කොපි කරගන්න අපේ ප්‍රොජෙක්ට් එක ඇතුළට. මේකේ CSS කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. අපි හදාගත්ත එක කලින් හදාගත්ත එක. ඒක ෆයිල් එකයි තියෙන්නේ. මම මේක පේස්ට් කරගන්නවා. බලන්න මේ ෆයිල් ටික එතකොට අපි මේකට පේස්ට් වුණා. මේ විදිහට එතකොට මෙතනින් එහාට අපිට bootstrap ගැන දැනගන්න අපේ bootstrap වල තියෙන class ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ගත්ත ටිකේ class බලන්න මෙන්න මේ වගේ class වර්ග තියෙනවා. මේ nav item, nav link, drop down item, form control, ඒ වගේ වචන සාමාන්‍යයෙන් අපිට දැන් btn control කියලා තියෙනවා. btn success කියලා හම්බ වෙනවා අපිට. ඒවා අපිට දැන් සාමාන්‍යයෙන් හුරු පුරුදු වචන වෙන්න ඕනේ මෙතනින් ඉස්සරහට. මේ තියෙන්නේ class එක form control. මේ CSS ෆයිල් එකක් ඕපන් කළත් අපිට ඒ වගේ ෆයිල්ස් අපිට දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ CSS ෆයිල් එක. මම ඒක notepad වලින් ඕපන් කළේ ඩබල් ක්ලික් කරලා. ඔයාලට පේනවා මේකේ rows ගණනාවක් පල්ලෙහාට ලියලා තියෙනවා. ඉතින් අපි මේ වගේ එකක් අපි ලියන්න ගියා නම් අපිට අවුරුදු ගාණක් යනවා මේ වගේ සයිට් එකක් හදාගන්න. මේ තියෙන්නේ මේ වගේ. ඒක ලින්ක් කරගන්න හැටි අපි බලමු ඊගාව දවසේ. දැනට මේ මම හිතන්නේ මේක ටිකක් සංකීර්ණත් නැහැ. ටිකක් අලුත් දෙයක් නිසා මම මේ ටික මේ විදිහටම කියා දෙන්න. මම මේ ලින්ක් එක කරන ලේසි නිසා තමයි මෙහිම පළවෙනියට මේක පටන් ගත්තේ. හරි. ඔයාලට දැන් bootstrap පළවෙනි ක්‍රමයක CDN එක නැත්තම් මේ ලින්ක් එක කොපි කරගෙන සාමාන්‍යයෙන් පොඩි පේජ් එකක් හදාගන්න පුළුවන් නේද හැමෝටම? නොදන්න අයට මේක මම හිතන්නේ මේවා දන්න අය උන් තරම් ඇති මෙතන. සමහරව දන්නවා ඇති. අර මුල ඉඳන්ම යන අයට මේක තේරුණාද කියලා බලන්නකෝ. කියන්නකෝ කවුරු හරි. අදහසක් නැහැ කාගේවත් නේ. හරි අපි ඊගාව එකට යමු. තේරුණා සර්. ඔව්. හරි අපි ඊගාව එකට යමු. දැන් මේ
ඒ පොඩි දැන් කියා දෙන්නේ ඔයාලට අපි මම මේ ක්ලාස් එක අන්තිමට දැන් ඔයාලට දෙන්නම් එවන්නම් පොඩි ටෙම්ප්ලේට් එක ඒක දාගෙන ඒක ස්ටඩි කරන්න හොඳට ඊගාව දවසේ සතියක් දෙකක් වගේ ඒක ස්ටඩි කරන්න එතකොට තව ටිකක් තේරෙයි. හරි. දැන් බලන්න මෙන්න මේ වගේ පේජ් දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. මම මේකම ගන්නවා නේ. මේ ඉතුරු ටික මම ඩිලීට් කර තිබුණත් ගැටලුවක් නැහැ. පැහැදිලි වෙන්න මම මේ උඩ තියෙන අපේ ටොප් බා එක එහෙම නැත්නම් මේ අපි හෙඩින් එකක් විදිහට අපි පාවිච්චි කරමු. කරන මෙන්න මේ බා එක නැතුව ඉතුරු ටික ඩිලීට් කරන්න. ඒ නැව් බා එක අවසන් වෙන්නේ මෙන්න මෙතනින්. හරි. දැන් මේවා ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් මෙතනින් මේ නැව් බා එක පටන් අරන් තියෙනවා. මේක මෙතනින් අවසන් කරලා තියෙනවා. දැන් මට උවමනා නම් මෙන්න මේක ඩිලීට් කරලා දාන්න. එහෙනම් අපි ඒක අවසානයේ ඉඳන් පටන් ගන්න තැන ඉඳන් අවසානයට ඩිලීට් කරලා දානවා. ඒ වගේ දැන් ඉස්සරහට අපිට ඒ වගේ දේවල් උවමනා වෙනවා. දැන් මම කරන්නේ ඒක ඉතුරු කරගෙන ඉතුරු ටික ඩිලීට් කරනවා. මම බායක ඉතුරු කරගෙන මේ ටේබල් ගත්ත ඒවා ඔක්කොම අයින් කරලා දානවා. තිබුණත් ගැටලුවක් නැහැ. හරි. කොහොම තියෙද්දිම කරමු. හරි. මගේ පේජ් දෙකක් තියෙනවා මෙන්න මේ දෙක. පේජ් දෙක හෝම් කියන එකයි මේකයි. මේ දෙක තමයි අපි හදාගත්තේ. දැන් මට ඕනි මෙන්න මේ නැව් බා එක නැත්නම් මේ උඩ තියෙන හෙඩර් එක මෙන්න මේකටත් දාගන්න කියලා හිතන්නකෝ. දැන් ඔයාලට සයිට් ගත්තොත් ඔයාලට ඒ වගේ අනිවාර්යෙන් පේන්න තියෙනවා. මම ගත්ත සයිට් එකක් ගත්තොත් තප්පරයක් දෙන්න මට. මේ තාපොඩි ගන්න. හරි. මේ ප්‍රොජෙක්ට් එකට ගියොත් ඒක ඕපන් වෙනකම් මේකට යමු අපි මේක ගත්තොත් මේ උඩම තියෙන බා එක බලන්න මේක මට පොදු එකක් විදිහට මම මේ අරන් තියෙන්නේ. මම වෙන තැනකට ගියත් මම වෙන පේජ් එකට ගියත් ඒක ඒ විදිහටම තියෙනවා. මේ විදිහට. ඒ හැම එකටම පොදු. එතකොට මේකේ දැන් ඔයාලට පේනවා මෙතන මේ තියෙන එක පේජ් එකක් ඒක තමයි මේ repcollections.php කියන එක. මෙතෙන්ට ගියොත් මේ ලින්ක් එකට ගියොත් ඒක වෙනම එකක් customers.php කියන එක. add customer ගියොත් තව එකක් register.php කියන එක. මේ හැම එකටම මේ උඩ තියෙන පොදු එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේ පැත්තේ බාර් එකක්, මේ පැත්තේ තියෙන මෙනු එකක්. එතකොට අපිට පුළුවන් හිතන්නකෝ පේජ් 10ක් තියෙනවා නම් මේ 10මට පොදු ඒවා පොදු හෙඩර් එක වගේ එහෙම නැත්නම් මේ පැත්තේ තියෙන මෙනු බාර් එකක් වගේ මේ හැම පේජ් එකකටම එන නිසා අපිට පුළුවන් වෙනම එක ක්‍රියේට් කරගන්න. හරි. දැන් ඒක තමයි මම කරන්න හදන්නේ මේ වගේ මේ බලන්න මෙන්න මේක. මෙතන තියෙනවා මේ නැව් බාර් එක මට මෙන්න මේක මම කට් කරලා මම මේක වෙනම පේජ් එකකට ගන්නවා. එතෙන්ට එනවා මෙන්න එතෙන්ට එනකම්. පටන් ගත්ත තැන ඉඳන් මෙන්න මෙතන ඉඳන්ම මේක කට් කරලා ගන්නම් මම. දැන් ඔයාලට පේනවා එහෙනම් මේක මම කට් කළා අපේ පේජ් එකට ගියාට පස්සේ මේක රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් ඕක නේද? ඒකමම දාගන්නවා වෙනම පේජ් එකක් හදාගෙන. මේ තව පොඩි ඔයාලට මේ කියා දෙන්න පොඩි අර ලින්ක් කිරීමක් වෙන සම්බන්ධව මම මේකට අවුලුත් ෆයිල් එකක් ඕපන් කරගෙන මම මේක සේව් කරගන්න ලේසි නමක් header කියන header.php කියලා
සේව් කරගෙන මම අර කට් කරගත්ත එක මම මේකට පේස්ට් කරගන්නවා. දැන් මේ තියෙන කොටස විතරයි තියෙන්නේ. මේකේ ලින්ක් මොකක් ඇත්තෙත් නැහැ. ඒ කොටස විතරයි. දැන් මම අර මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මම කරන්නේ මේ තියෙන header.php තියෙන page එකේ තියෙන content එක මේකට include කරගන්න අලුත් වචනයක් නේ include දැන් link කියන වචනේ හම්බුණා දැන් තියෙන include කරගන්න හැබැයි include කරගන්නේ මතක තියාගන්න මේ PHP වලින් දැන්ට අපි PHP කරලා නැති වුණාට පොඩි tag එකක් අපි අඳුර ගන්නවා මේ විදිහට dot මේක PHP අපි ලියන්නේ මේක link කරන්න බෑ මෙහෙම අපි include කරගැනීමක් කරන්නේ ඒක include කරගන්නේ PHP tag එකක් ඇතුලේ PHP කලේ නැති වුණාට අපි PHP ලියන්නේ less than mark එකයි questions mark එකයි PHP කියලා පටන් ගන්නවා හරි ඊට පස්සේ මේක අවසන් කරන්න ඕනේ questions mark එකයි greater than mark එකයි ඒක තේරුණා නේද මෙන්න දැන් PHP ලියන්නයි හදන්නේ අපි PHP දැම්ම පටන් ගන්නෙ නැහැ නමුත් දැන් මේ අර ඉන්ක්ලූඩ් කරන්න ඕන හින්දා මම ඒක කියා දෙන්න මේකත් මේ HTML වලට අදාළ දෙයක්ම නිසා ඉන්ක්ලූඩ් කරන්නේ PHP ඇතුලේ හරි තේරෙන්නේ නැති මම හිතන්නේ මම දැන් අපි HTML පටන් ගත්ත HTML tag එක ඇතුලේනේ ඒක ක්ලෝස් කරනවා මේ විදිහට HTML වලින් ඊට පස්සේ තව පැහැදිලි කරන්න මේ ඊට පස්සේ CSS පටන් ගත්තේ අපි කොහොමද මේක තියෙනවා ඒක මම ඩිලීට් කළාද මන්ද ඔව් ස්ටයිල් පට් කියලා ටයිප් කරලා ස්ටයිල් කියලා ක්ලෝස් කරලා ඒක ඇතුළේ තමයි CSS ලියන්නේ දැන් ලියන ක්‍රම දැන් ෆයිල් වර්ග තුනක් HTML ෆයිල් එක HTML නැත්නම් CSS දැන් අපි කරන්නේ PHP පොඩ්ඩක් ඉගෙන ගත්තා විතරයි ටැග් මොකද්ද කොහේද ඒක දාගත්තේ හෝම් ඩෝ හරි මේකේ මම මෙන්න එතන ලියනවා PHP sorry questions mark එක PHP ඒක ක්ලෝස් කරන්නේ questions mark එකයි greater than mark එකයි හරි කොහොමද දැන් මේක රන් කළාට මොකක්වත් වෙනසක් ගැටලුවක් නැහැ පේන්නේ මොකක්වත් නැහැ PHP කියලා ලියන්න පටන් ගත්තම මොකක්වත් ලියුවේ නැහැ අපි මේක ඇතුලේ අපි අර ෆයිල් එක ඉන්ක්ලූඩ් කරගමු ඉන්ක්ලූඩ් කරගන්නවා මොකද්ද ඉන්ක්ලූඩ් කරගන්නේ ඩබල් කොටේෂන් ඇතුලේ මේ ෆයිල් එක පාත් එක වෙනසක් නැහැ ඒ ෆෝල්ඩර් එක ඇතුලේමයි තියෙන බලන්න මේ හෙඩර් එක තියෙන්නේත් මේ සාමාන්‍යයෙන් අපි ලියන ෆයිල් එක ඇතුලේ මේ නිසා පාත් එකේ වෙනසක් නැහැ නිකන් හෙඩර් කියලාම දාමු හෙඩර් මම දාගත්තේ header.php කියලා මෙහෙම ලිව්වට පස්සේ මතක තියාගන්න මේක සෙමිකෝලන් වලින් අනිවාර්යෙන් අවසන් කරන්න. මේක PHP කරනකොට අපි අනිවාර්යෙන්ම කියා දෙනවා කොහොමද පටන් ගන්නෙ අවසන් කරන්නේ සහ මේවා පාවිච්චි කරන්න සෙමිකෝලන් පාවිච්චි කරන්නේ කෝලන් මාක් සෙමිකෝලන් ඒ පොඩක් ඒවල් අපිට ඉස්සරහට හම්බෙයි. මෙන්න මම ඉන්ක්ලූඩ් කරගත්තා. මම හිතන්නේ මේක හරියට කියලා. බලමු මේක සේව් කරගමු. මගේ page එකට ගිහිල්ලා refresh කළොත් බලන්න අරක ඉන්ක්ලූඩ් වුණා දැන් මෙතෙන්ට. දැන් අපි ඇත්තටම මේ අපේ page එක මොකද්ද ඔයාලට පේනවා මෙතන home.php. අපි ඒක ඇතුළෙම මේක ටයිප් කරලා නැහැ මේ. ඒක අපි වෙනම ලියාගෙන වෙනම page එකකට දාගෙන මම මේකට ඉන්ක්ලූඩ් කරගත්ත එකයි කරේ. දැන් මට ඒකම ඕන නම් මෙන්න මේකටත් දාගන්න මම මේකට ඉන්ක්ලූඩ් කරගන්නවා. මම මේ දැන් ලියපු හැටි ඒකම කොපි කරගන්න. කොපි කරගෙන ඉන්ඩෙක්ස් එකට ගියා. ඉන්ඩෙක්ස් කියලා කියන්නේ ඔයාලට පේනවා මෙන්න මේ page එක. ඒ page එකේ උඩින්ම
මම ඒකත් ඉන්ක්ලූඩ් කරගන්නවා. රීෆ්‍රෙෂ් කරලා බැලුවොත් මොකද ඒකට ආවේ නැත්තේ? අන්න ඒක හොඳයි. එහෙම වැරදිච්ච එක මම හිතලා කලේ නැහැ. දැන් බලන්න ඒකට උනේ වැඩේ වාට තේරෙනවා ඇති ඇත්තටම. දැන් මේ හෙඩර් එක අපි කෝඩ් එක විතරයි ගත්තේ මේකේ අර CDN එක. එහෙම නැත්නම් අපි අර ලින්ක් කරන CSS එක මේකේ නැහැ. ඒ වගේම index.php කියන එක මේකෙත් නැහැ. හැබැයි ඒක ලස්සනට රන් වෙන CDN නැත්නම් මේ ලින්ක් ටික මේකේ තියෙනවා. හැබැයි ඒ ටික මේකේ නැහැ. ඔයාලට ඒක තේරෙනවා ඇති මම මේ කිව්වේ මොකද්ද කියලා. එහෙනම් අර CSS වල තියෙන ලින්ක් එක එහෙම නැත්නම් අපි ගත්ත bootstrap වලින් ගත්ත ලින්ක් එක අපි මේකටත් දාගමු. head එක ඇතුළට මේ විදිහට දැන් run කරලා බලමු. දැන් තියෙනවා. ඔයාලට පේනවා ඇති ඒක. ඒ විදිහම ලස්සනට වැඩ කරනවා. ඒ ටික තේරුණාද? දැන් අපි මට මේකෙන් උමනා වුණේ කියා දෙන්න. අපිට පොදු ඒවා තියෙනවනේ මෙන්න මේ වගේ මම පෙන්නුවේ. මේ වගේ වෙන්න පුළුවන් හෙඩ් එකක්. එහෙම නැත්නම් මෙනු බාර් එකක් වෙන්න පුළුවන්. නැත්නම් මේ left පැත්තේ එහෙම නැත්නම් වම් පැත්තේ තියෙන මෙනු බාර් එක. ඊට අමතරව මේ යට තියෙන footer එක. ඒවා හැම page එකටම පොදු ඒවා. ඒවා page එකෙන් page එක අපිට වෙනස් කරන්න බෑ. pages 10ක් තියෙනවා නම් එහෙනම් මේ add data කියන එක වෙනුවට මට වෙන වචනයක් දාන්න ඕන page 10ම වෙනස් කරන්න වෙනවා. ඒ නිසා පොදු ඒවා පොදු ෆයිල්ස් තියෙනවා පොදු කොටස් තියෙනවා නම් ඒ වගේ අපිට ඕනි තරම් ඉස්සරහ ගන්න වෙනවා. අපි කරන්නේ ඒවා වෙනම ලියාගෙන අර ෆයිල් වලට ඉන්ක්ලූඩ් කරන එක. දැන් මට පුළුවන් දැන් මේකේ සයිට් එකට අපි ගියොත් අපේ page එකට මේක නැවුබා මේ home link drop down ඔහොමනේ තියෙන්නේ. අපිට මේ වචන එක තැනකින් වෙනස් කරන්න පුළුවන් දැන්. නැවුබා කියන එක වෙනුවට මම දානවා අපි දාමු හෝම් කියලා නම් තිබුණානේ. හරි. මම ගන්නවා staff කියලා වචනයක්. ඔයාලා ප්‍රොජෙක්ට් එකේ හැටියට ඔයාලා වචන තේරි. දැන් බලන්න මෙතන staff කියලා වචනය ආවා. අපි මේ page එකට ගිහිල්ලා බැලුවොත් දැන් අපි රිෆ්‍රෙෂ් කරේ නෑ. රිෆ්‍රෙෂ් කළාට පස්සේ ඒකත් වෙනස් එකක් තියෙනවා. මේ drop down කියන වචන වෙනුවට මම වෙන වචනයක් දාගන්න ඕනේ. දැන් බලන්න මෙන්න මෙතනත් අපි ගැටලුවක් තියෙනවා. මේකේ drop down එක වැඩ කරන්නේ නැහැ. මේකේ drop down එක වැඩ කරනවා. මොකක්ද ඒකට හේතුව වෙන්නේ නැත්තේ? කාට හරි කියන්න පුළුවන්ද ඒක? මේකට අර සමහර මේකට අනිවාර්යෙන් උවමනා ඇති මෙන්න මේ JavaScript ෆයිල් එක. අපි මේක කොපි කරලා මෙතන දාගමු home index එකට. දැන් වැඩ කරන්නේ රිෆ්‍රෙෂ් කරලා බලමු. පොඩි ගැටලුවක් තියෙනවා මේක මොකක්ද කියලා බලමු. දැන් මම කිව්වේ දැන් මේකේ අපිට එඩිට් කරගන්න ඕන නම් අපිට පුළුවන් දැන් මේ වගේ page 10ක් තියෙනවා නම් 10ටම අපිට include කරගන්න පුළුවන් එකම තැන තියෙන ෆයිල් එක. දැන් මේ drop down කියන වචන වෙනුවට දැන් මේ drop down කියලා කියන්නේ මෙන්න එතන තියෙන මේ වචනනේ. ඒක වෙනුවට මට මෙතෙන්ට දාගන්න පුළුවන් නම් list කියලා වචනේ. කැමති එකක්. මම නිකන් මේ වෙලාවට හිතෙන වචන දාගන්නවා list. සේව් කරගත්තොත් දැන් ඔයාලා මේ අර ඉන්ක්ලූඩ් කරලා තියෙන හැම තැනටම මේ වචනේ ඇප්ලයි වෙනවා. මෙතෙන්ටත් එහෙම මේකේ drop එක වැඩ කරන්නේ. මෙතනටත් ඒ වගේම. අන සාරංග දැන් page දෙකේම වැඩ කරන්නේ. හරි. ඒ වගේ. එතකොට අපිට මෙන්න මේ වගේ අපිට පුළුවන් වෙනම දැන් මේක ඉගෙන ගන්න ඕනේ දේ තමයි අපිට පොදු දේවල් කොමන් තියෙනවා නම් මොනවා හරි කොටසක් පාර්ට් එකක් ඒක වෙනම ෆයිල් එකක තියාගෙන අපි අර
PHP නැත්තම් අපේ ෆ්‍රන්ට් එන්ඩ් එකට අපි ඉන්ක්ලූඩ් කරගත්තා නම් ඒක ලේසි. ඒක තමයි දැන් මෙතෙන්දි මම කළේ. ඒක තේරෙන්නේ නැති. මේක පොඩි වෙනසක් කරලා බලමු. මම මේ JDN මේක JDN කියලා කියවෙන්නේ මේ CD මේ ලින්ක් එක මම මේකට කොපි කරලා බලන්න. සමහරවිට එහෙම ගැටලුවක් දන්නේ. මේ ඇත්තටම හරිම කාරණයක් නෙවෙයි. හෝම් එක වැඩ කරන්නේ නැතුව ගියා කොහොම හරි. හරි අපි බලමු මේක මොකක්ද උනේ කියලා. අතර මේ අනිත් CS අපේ අනිත් ටික වැඩ කරනවා. CSS එකේ ගැටලුවක් නෑ මං හිතන්නේ. ගාන්ට අපේ බායක ඇවිල්ලා තියෙනවා. මෙතන සර්ච් බටන් එක තියෙනවා. සර්ච් කියලා තියෙනවා. හරි මේ ටික තේරෙන්නේ නැති නේද? මේකෙන් ඔයාලා තේරුම් ගන්න ඉන්ක්ලූඩ් කරන එක. ඒක මම පෙන්නන්න ආයේ ඉන්ක්ලූඩ් කරන හැටි. ඉන්ක්ලූඩ් කරන්නේ PHP ටැග් එක ඇතුලේ ඉන්ක්ලූඩ් මේ විදිහට. මේකේ පොඩි වෙනසක් තියෙනවා මම නිකන් ටයිප් කරලා ඔයාලට පැහැදිලි කරන්න. එතකොට කියනවා මට පොඩ්ඩක් දැනගන්න අපේ bootstrap එකෙන් copy කරලා දාන මොනවා හරි item එකක් සර් අපිට ඕන විදිහට අපේ දැන් අපේ CSS ෆයිල් එකක් වලින් අපිට පුළුවන් ද link කරලා ඉවරලා customize කරන්න. කොයිකද ආයි කියන්න. දැන් අපි මේ දාලා තියෙනවානේ staff home link list disable කියලා අපි bootstrap එකෙන් copy කරපු item එක. එතකොට ඒක අපිට පුළුවන් ද සර් අපේ මේ CSS ෆයිල් එකකින් මේ කියන්නේ ආයෙත් මේ customize කරන්න. එහෙම කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් මේ දැන් අපිට හිතන්නකෝ මේ දැන් මේකට වෙනම කලර් එකක් දාගන්නවා කියලා. මම එක්සැම්පල් එකක් ගන්නම් ස්ටාෆ් කියන එකට මම වෙනම කලර් එකක් ඕන නම් අපිට පුළුවන් මේ වගේ වැඩක් නම් කරන්න හැබැයි. මේ හෙඩර් එක ඇතුලේ මේ ස්ටාෆ් කියන වචනේ තියෙනවනේ. ඒකට අපිට වෙනම ක්ලාස් එකක් දෙන්න පුළුවන්. අපි ගමු මේක හැබැයි මේක මේ සක්සස් නෑ 100%ක්. මොකද අපිට ඕනි විදිහට ගන්න උවමනා වුණොත් මම H1 ක්ලාස් එකක් දෙනවා. මෙනු අයිටම් කියලා තියෙනවද දන්නේ නැහැ. විතරක් දෙමු අයිටම්. මෙහෙම කරන්න පුළුවන් මේ වගේ. නැත්නම් අර මේ අපිට පුළුවන් මේ වගේ දෙයක් කරන්න. මම ඒක හරි පස්සේ කියලා දෙන්නකෝ. දැන් මේ වගේ කරගන්න පුළුවන් අපිට. මේකට අපි මැනුවල් ක්ලාස් එකක් දෙනවා මේ විදිහට. එහෙම දීලා ලියා ගන්න පුළුවන්. එහෙම නැතුව අපිට ඔක inline CSS එකක් කරොත් කරන්න පුළුවන්ද සර්? ඔයා කියන්නේ මේ සම්පූර්ණ කම්ප්ලීට් වෙනස් කරගන්නද? නැහැ දැන් අපිට මේ ඕන කරන දැන් මේ ලින්ක් මෙතන තියෙන පහක් සර්. එතකොට මේ පහ අපිට කලර්ස් පහකින් එන්න ඕන නම් අපි ඔය ඒ තියෙන පාත් එක බලලා ඉවරලා inline CSS එකක් කරොත් එහෙම ඒ කියන්නේ font size එක font එක වගේ වෙනස් කරගන්න. පාත් එක බලා ගන්න පුළුවන් මහත්මයා. දැන් වැඩේ තියෙන්නේ මේක ඔන්ලයින් යන්නේ. අපි කොහොමද ඒක වෙනස් කරන්නේ? මේක දැන් මේ අපිට ගත්තොත් මේකේ තියෙන්නේ අපි ඇත්තටම මේ ඩවුන්ලෝඩ් කරගත්ත එකක් නෙමෙයි. අපිට මෙහෙම ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඔයා කියන්නේ මෙන්න මේ වගේ ඩවුන්ලෝඩ් කරගත්තා නම් අපිට මේකේ පාත් එක බලා ගන්න පුළුවන්. මේක වෙන්නද ඔය කියන්නේ? මෙහෙම ඩවුන්ලෝඩ් කරගත්තට දාන්න අපිට මම දැන් බැලුවේ සර් අතන මේ අර අපි ඉන්ක්ලූඩ් කරානේ ඉන්ක්ලූඩ් කරපු එක ඇතුලේ අපිට ඉන්ලයින් CSS එකක් කරන්න පුළුවන් නම් මොනවා හරි කස්ටමයිසින් එකක් කරගන්න පුළුවන්ද කියන එක මම අහන්නේ සර්. මෙතනද? අපි ඉන්ක්ලූඩ් කරපු ඒ PHP පාර්ට් එක තියෙනවනේ සර් අපි මේ කියන්නේ දැන් මේ හෙඩර් එක දාන්න. සෝරි මෙන්න ඒක. header PHP එක ඇතුලේදී සර් අපිට පුළුවන් නම් මොනවා හරි දෙයක් inline CSS එකක් කරගන්න.
එතකොට ඒක කොහොමත් වැලිඩ් වෙනව නේද සර්? මේ මම කියන කරන එක තමයි ඔයා කියනවා ඇත්තේ. දැන් මම මේක හිතන්නකෝ මේකට වෙනම මම දාගත්ත වෙනම ක්ලාස් එකක්. ඒ ක්ලාස් එකට මම ලියා ගන්නවා මෙතනින්ම ලියන්නම්කෝ. ෆයිල් එකක් ලියා ගන්න. සෝරි කරදුනා. මම ඒකට දාගත්තේ menu item කියලා dot menu item ඒකේ color එක ආගමන තමයි විදියට. මෙහෙම වෙන්නේ නැති කියන්නේ නැත්තේ. මේ විදිහට කිව්වේ. ඔව් සර්. ඔව් අපිට එහෙම ඒක තමයි මම මේ අර කරලා පෙන්වන්න හැදුවේ ක්ලාස් එකක් දාලා අපිට පුළුවන් මේක ඇතුලේ අපිට මැනුවල් දාගන්න පුළුවන් අපිට වෙනම ක්ලාස් එකක්. එතකොට ක්ලාස් එකකට අපිට කැමති CSS එකක් වෙනම ලියා ගන්න පුළුවන් මේක ඇතුලේ. එහෙම පුළුවන් ගැටලුවක් නැහැ. නැත්තම් මේ මට හිතුනේ දැන් ඔයා කිව්වේ මේ අපි ගත්ත CDN එකේම වෙනස් කරන්න පුළුවන්ද කියලා. එහෙම කරන්න බෑ. නමුත් අපි ඩවුන්ලෝඩ් කරලා ගත්තට පස්සේ එහෙම පුළුවන් මේ වගේ. මේක දැන් කරන්නේ නැහැ. ඒකට මේක අපිට එඩිට් කරගන්න පුළුවන්. මේක ටිකක් කම්ප්ලෙක්ස් වැඩි දන්නේම නැති අයට. ඒකයි මම මේක ගාව ගත්තේ නැත්තේ. හරි අරකට උත්තරයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඒ වගේම ඔයාලට දැන් මේවට ඇතුලේ වචන වලට මේ ටික ඩිලීට් කරන්න නැතුව ඔයාලට මේ ලින්ක් කියන එකට හිතන්නකෝ මේ ලින්ක් කියන වචනෙට වෙනම CSS එකක් ලියන්න ඕන නම් එහෙනම් පරිස්සමට ගියා ඒ වචන තියෙන තැනට අපි ඒක ඇතුළට දාගන්නවා වෙනම ක්ලාස් එකක් මොකක් හරි ඒක tag එකක් වෙන්න පුළුවන් div tag එකක් මොකක් වුණත් කමන්නේ ඒ වෙලාවේ හැටියට මම මේකටත් දාගන්න h2 එකක් මේ අර වගේම ඒකට ක්ලාස් එකක් දාගන්නවා සමානයි menu item 1 කියලා දැම්මොත් අරකම ඇප්ලයි වෙනවා ඒ නිසා මම menu item 2 කියලා දාගන්න ඒ වචනේ කොහේද මොකක්ද ඒක උනේ මෙතන මේ ඩබල් කොටේෂන් වැහුවේ නේ හරි මේ විදිහට menu item 2 ක්ලාස් එකක් දාගත්තා මම ඒකට CSS එකක් ලියා ගන්න පල්ලෙහෙන් menu item කියලා අතන තියෙන්නේ ගැටලුවක් නේ ඒකට මම ලියා ගන්න වෙනම කලර් එකක් දාගමු ඔයාලට තේරෙනවා මේ කලර් ඔයාලට මම කිව්වා කලර් කෝඩ් පාවිච්චි කරන්න කියලා මීට වඩා ලේසි මට කලර් කෝඩ් අතර මතක නැහැ මම කියන්නේ ටයිප් කරන්න මතක යන්නේ නැහැ කොපි කරලා ගත්තාට ඇරෙන්නේ ඒක වචනෙන් ටයිප් කළේ මේ විදිහට බලන්න දැන් අනිත් page එකට ගිහිල්ලා බලුවත් ඒකත් ඒ විදිහට මේ විදිහට තියෙන්නේ මේක සමානව එක විදිහට දාගන්න ඕනේ දැන් මේ එක්සැම්පල් එක කරලා පෙන්නුවාට හරි ඔය විදිහට අපිට පුළුවන් bootstrap දාගන්න ඒක දැනට මම කියා දුන්න එක ක්‍රමයක් මේ අර CDN link එක දාගන්න විතරයි install කරන හැටි අපි අනිත් දවසේ බලමු අර PHP කරන අතර අපිට තව මේවා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේක ඊට පස්සේ සහ include කරන හැටි ඉගෙන ගත්තා අපිට පොදු files වෙනම තියාගෙන ඒවා අර files වලට include කරන හැටි include කරන්නේ PHP tag එක ඇතුලේ PHP tag එකක් අපි පටන් ගන්නෙ less than questions mark PHP මෙවෙන් ස්පේස් තියන්න එපා මෙහෙම එක දිගටම ලියාගෙන යන්න ඕනේ සාමාන්‍යයෙන් අපි ස්පේස් තිබ්බට කමක් නැහැ කියලා තැන් තියෙනවා දැන් මේ වගේ ක්ලාස් එකක් තියෙනකොට කොච්චර ස්පේස් තිබ්බත් ගැටලුවක් නැහැ නමුත් මෙතන තියන්න එපා එහෙම එක දිගට ලියාගෙනම යන්න PHP
ඊට පස්සේ PHP close කරන්නේ questions mark එකයි greater than එක. ඒක ඇතුලේ තමයි අපි include කරන්නේ. මෙතන include සහ include once කියලා ක්‍රම දෙකක් තියෙනවා. දැනට මේ include කරලා බලන්න. ඒ විදිහට මම හිතන්නේ ඕ ටික දාන්න මෙන්න මේ වගේ තියෙනවා. මම මේක දාගත්තා අපේ ෆෝල්ඩර් එකකට. කෝ එක. හරි. මෙන්න මේ ෆෝල්ඩර් එක දෙන්න. ඒක තමයි මම මෙතනත් දාගෙන තියෙන්නේ. ඔව්. නෑ ඒක නෙමෙයි. මේක දිහා චුට්ටක් බලන් ඉන්න ඉස්සෙල්ලා මේ මම කරන්නේ මොකද්ද කියලා. දැන් අපිට පුළුවන් අපි ඔය දැන් මේකෙත් ඇත්තටම මේ අරන් තියෙනවා ටෙම්ප්ලේට් එකක් අරන් ප්‍රොජෙක්ට් එක හදලා තියෙන්නේ. මම දෙන්නේ මේ වගේ අපි ටෙම්ප්ලේට් එකක් දැන් ඔයාලට දෙනවා. ඒක ඔයාලා ප්‍රොජෙක්ට් එක ඇතුළට දාගෙන ඒක එඩිට් කරන්න බලන්න. ඒක තියෙන්නේ මොනවද කියලා බලන්න. මොකද වෙන්නේ ඒකට? තියෙනවා හරි. මෙතන තියෙන මේ ෆෝල්ඩර් එක. ඔයාලට පේනවා මේ ෆෝල්ඩරේ. මම මේක ස්ටාක් මැනේජ්මන්ට් සිස්ටම් වගේ SMS කියලා ස්ටාක් කියලා දාගමු. මේක රීනේම් කරගත්තා. මේක දැන් ඔයාලට මම එවන්න. මේක රයිට් ක්ලික් කරලා කොපි කරලා මම මේක දාගන්නවා මගේ root folder එක ඇතුළට. project 1 නෙමෙයි. මේ project එකේ root folder එක මම කිව්වා sample නම් htdocs, wample නම් www. හරි ඒ folder එක ඇතුළට මම මේක paste කරගන්නවා. ඒ විදිහට ෆයිල් ටික ක්‍රියේට් වුණා. දැන් මේකේ සම්පූර්ණ තියෙන මේ ටෙම්ප්ලේට් එක මේකේ HTML ෆයිල්ස් තියෙනවා, CSS ටික තියෙනවා. අපිට රන් කරලා එඩිට් කරගන්න විතරයි තියෙන්නේ. දැන් අපි ප්‍රොජෙක්ට් එකක් අපි ක්‍රියේට් කරගන්නවා නම් ස්ටාෆ් මැනේජ්මන්ට් සිස්ටම් හරි මොකක් හරි එකක් ඒකට අදාළ ෆ්‍රන්ට් එන්ඩ් එක මේ තියෙනවා. ඔයාලට දැන් අපි මෙච්චර කාලෙ ඉගෙනගත්ත දැනුමින් නොලෙජ් එකෙන් ඔයාලට මේක එඩිට් කරගන්න තියෙනවා. මේ තියෙන CSS ටික img තියෙනවා මේ ඔක්කොම තියෙනවා මේකේ ඔයාලට පේනවා index.html කියලා ෆයිල් එකකුත් තියෙනවා. දැන් මම මේක දාගත්ත මම මේක රන් කරන්න දැන්. මම මේකට නම දාගත්තේ ස්ටාක් කියලා. හරි ඔයාලට පේනවා එතකොට ඒක මෙන්න මේ විදිහට රන් වෙනවා. දැන් බලන්න මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක ෆ්‍රන්ට් එන්ඩ් එක විදිහට අරගෙන ප්‍රොජෙක්ට් එකක් අපිට සාමාන්‍ය පොඩි ප්‍රොජෙක්ට් එකක් හදා ගන්න පුළුවන්. දැන් මේකේ තියෙනවා මෙනුස් තියෙනවා. pages තියෙනවා. tables තියෙනවා. ඒක උඩ ක්ලික් කරමු අපිට ටේබල් එකක් මේ විදිහට ආවා. මේ ඔක්කොම බලන්න මේක සර්ච් කරනකොට සර්ච් වෙනවා මේ වගේ. හරි. මේකේ index.html කියන එක තමයි ඉස්සෙල්ලාම සාමාන්‍ය රන් වෙන්නේ. ඒක ඇතුලේ තියෙන මේ ටික තියෙනවා. හරි. මේක මම මේකේ කෝඩින් ටික බැලුවොත් මේ ටික ඔක්කොම ක්ලෝස් කරන්න දැන් මම පටල ගන්න නිසා පොඩ්ඩක් මේක ආය අලුතින් ගන්න.
ඒකේ නතර හරි ඕපන් වෙන අතරේ මේ නෝට්පෑඩ් එකේ ප්‍රොජෙක්ට් ගොඩක් ඕපන් වෙනවා. ඒකයි මේ ගොඩක් වෙලා යන්නේ. අපි ගත්ත එක දැන් මෙතන ඇවිල්ලා තියෙනවා. මේක අපි expand කරලා ගත්තොත් මේකේ තියෙන files ටික මේ විදිහට පේනවා. දැන් මේකේ තියෙන index.html කියන එක. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලාම අපිට පේන තියෙන page එක. ඒක ඔයාලා මේ විදිහට ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. දැන් මෙතන තියෙන HTML අපි ඉගෙන ගත්ත ඔක්කොම ටික මේ 아무තු අලුත් වචන හම්බෙයි දැන් මේවා. language එක HTML lang සමානයි ඉංග්‍රීසි කියලා දාලා තියෙනවා. මේ වගේ මේ විදිහට අලුත් වචන හම්බෙයි. ටික ටික ඉගෙන ගන්න. හරි මේක බලන්න ටයිටල් එක තියෙනවනේ. දැන් ඔයාලට මේක පුළුවන් මේක ටයිටල් එක වෙනස් කරගන්න. ටයිටල් එක කියලා කියන්නේ මෙන්න මේක. මෙතන තියෙන පේන තියෙන එකනේ. දැන් ටයිටල් එක අපි වෙනස් කරගමු. මම දන්නවා මේ විදිහට staff සේව් කරලා බලන්න. දැන් මේ වැඩේ තමයි මේ සතිය පුරාවටම ඔයාලා කරන්න මේ විදිහට දැන් ඇවිල්ලා තියෙනවා ඒක. ඊට පස්සේ මේව හොයාගෙන දැන් යන්න ඕනේ කොහෙද තියෙන්නේ කියලා. දැන් ඔයාලට පුළුවන් මේවා අර include කියන වචනේ අරගෙන මේවා copy paste කරලා වෙනම ගන්නත් පුළුවන්. පුළුවන් නම් මේ වැඩේ කරන්න. මේ බලන්න සම්පූර්ණයෙන්ම අපි ගත්තොත් මේකේ මේ body එකේ div මේ තියෙන page wrapper slide bar. දැන් මේ comment කියන එක මම කියා දුන්නා නේද ඔයාලට? ඒ කියන්නේ comment කියලා කියන්නේ අපිට දැන් මේවා ගොඩාක් දුරට අපිට මේ වගේ ලොකු page එකක් create කරගන්නකොට අපිට හිතා ගන්න බෑ මේ මෙන්න මේ විදිහට. හිතන්නකෝ මෙන්න මේක කියලා. මේ dashboard එකේ අර මම ගිය සතියේ පෙන්වුවේ මේ වගේ divs හතර එක දිගට ගත්තේ. එතකොට මේක ආරම්භ කරන්නේ කොහොමද? මේක close කළේ කොහෙන්ද කියලා මේකේ හොයාගන්න බෑ. අපිට ඒ වගේ වෙලාවට comment එකක් දාගන්න පුළුවන් මේ වගේ. comment එකක් කියලා කියන්නේ tag එකක් නෙමෙයි. ඒක අපි මේ page එකේ හඳුනා ගන්න. එහෙම නැත්නම් අපි front end එකේ run වෙන්නේ නැති වෙන්න අපිට මේක ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. comment කළාට පස්සේ මේ comment එක front end එකේ run වෙන්නේ නැහැ, පෙන්වන්නේ නැහැ. comment එකක් කියලා comment දාන වර්ග කිහිපයක් තියෙනවා. HTML වල වෙනම දානවා, PHP වල වෙනම දානවා, CSS වල වෙනම දානවා. දැනට මේ HTML වල දාන්නේ මේ විදිහට. මේ side bar කියලා තියෙනවා. මේ side bar එක තමයි ඔයාලට මේකේ තියෙන වචන ටික දැක්කත් ඒක පේනවා. මේ තියෙන්නේ admin කියලා තියෙනවා. dashboard කියලා තියෙනවා මේ තියෙනවා. ඊට පස්සේ මෙතන interface කියලා තියෙනවා. ඔයාලට පේනවා එහෙනම් මෙන්න මේ වචන ටික තමයි තියෙන්නේ. මේ ටික වෙන්න මෙතන මේ තියෙන්නේ මොකද්ද කියලා බලන්න මෙතන. මේගොල්ලෝ අරන් තියෙන්නේ ඒ image එකක් වෙන ඇත්තටම icon එකක්ද කොහෙද? ඔව් මෙන්න මේකනේ. class එකකට ලියලා තියෙන එකත්. මේ class එක. ඒකම delete කළොත් ඔයාලට මෙන්න මේ මූණ අයින් වෙලා යයි. හරි අයින් වුණා. ඒ විදිහට edit කරගන්නයි තියෙන්නේ ඔයාලට මේ සතියේ. ඊට පස්සේ මේ වචන වෙනුවට මම වෙන වචනයක් අපිට දාගන්න පුළුවන්. අපි තුමුක AYDS කියන අපේ ඔෆිස් එකට අපි පාවිච්චි කරන්නේ AYDS කියලා. ඒකයි දැම්මේ AYDS. සේව් කරලා බලනවා. මෙතන AYDS කියලා. ඒ වගේ වෙනස් කරන්න. ඒක තමයි ඔයාලට තියෙන වැඩේ. දැන් මෙතන තියෙන අපි මේවා පස්සේ ඉගෙන ගන්නවා. දැන් මෙතන තියෙන්නේ බලන්න. මෙතන මෙනු එකක් තියෙනවා. මේක අපි සාමාන්‍ය මේක නම් මේ ලොග් වෙච්ච කෙනාගේ නම නෙවෙයි තියෙන්නේ. අපි ඔයාලා දැකලා ඇති සයිට් වලට. දැන් මේකේ දැන් මම අයින් කළා මගේ ප්‍රොජෙක්ට් එකේ. ලොග් වුණාට පස්සේ ලොග් වුණ කෙනාගේ යූසර්ගේ නම මෙතන පෙන්නනවා. ඒව අපි හදාගන්න PHP වලින් කියලා දෙනවා. ඊට පස්සේ මෙතන එයාගේ ඉමේජ් එකක් පෙන්නනවා. ඒව හොයාගෙන යන්න ඕනේ දැන් මේකෙන්.
මේ ඉන්ටර්ෆේස් කියන වචනේ තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේකට පොඩි වෙලාවක් අද දවසම තව පැය භාගයක් තියෙනවා. ඒකටම ඔයාලට මේක එඩිට් කරන්න කියද්දී මේ ඉන්ටර්ෆේස් කියන වචනේ තමයි එතන තියෙන්නේ. ඒක එඩිට් කරගන්න පුළුවන්. ඒ වගේ බලන්න මේක සම්පූර්ණ පුරාවටම utilities කියලා තියෙනවා. මේ ඔක්කොම නැවත නැවත කියන්න දෙයක් නැහැ. මේ ඔක්කොම මෙහෙම මෙනු එක එන්නේ. ඒ මෙනු item එක තමයි මේ utility යටතේ යටින් තියෙන්නේ. මේ තියෙන්නේ. නිතරම මේ ටැග් දෙක අතරේ තියෙන වචන එඩිට් කරන්න දැන් නැත්නම් මේ ක්ලාස් එඩිට් කරන්න නැත්නම් මේ ලින්ක් එඩිට් කරන්න යන්න එපා. මේ කලර්ස් බලන්න මේකේ තියෙන වචන. හරි. මම මේකට වැඩි වෙලා ගන්න තා පොඩ්ඩක් ඉතින් මේ එඩිට් කරලා බලන්න. හරි. ඒ ටික කරලා බලන්න. දැන් ඔයාලට එහෙනම් තේරෙන්න ඕනි දැන් මම මෙහෙම වචනයක් දැන් ගත්තා අපි පොඩි වෙනස්කම් දෙකක් මෙතන කළා. එකක් මෙතන AYDS කියලා දැම්ම මේක මෙතන තියෙන ඉමේජ් එක අයින් කළා. මම මේකේ වෙන පේජ් එකකට ගියොත් මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට පේනවා වෙන පේජ් එකකට ගියා. හැබැයි ඒකේ තියෙන ආයේ තියෙනවා මේක. දැන් බලන්න එතකොට මෙන්න මේ පේජ් මෙන්න මේ කොටස මේ left bar එක මොකක්ද ඒකට කියන්නේ side bar එක. මේ side bar එක page එකෙන් page එකට වෙන වෙනම මේගොල්ලෝ ලියලා තියෙනවා. දැන් අපිට පුළුවන් එහෙනම් මේ side bar එක එහෙනම් පොදු එකක් වෙන්න ඕනි. ඒක අපි වෙනම ලියාගෙන වෙනම page එකකට අරගෙන අපිට include කරගන්න පුළුවන්. ඒ වගේම මේ උඩ තියෙන bar එකක්. ඔයාලට පේනවා මේ search bar එකක් එක්ක තියෙන සම්පූර්ණ bar එක. ඒකත් හැම page එකකටම එන්න ඕනි එකක්. ඒකත් වෙනම page එකකට අරගෙන ඔයාලට include කරගන්න පුළුවන්. ඒ වගේ ඔයාලට පේයි මේකේ පොදු දේවල් තව එච්චරයි තියෙන්නේ දැනට නම් මේකේ. පල්ලෙහා තියෙන්න ඕනි සාමාන්‍යයෙන් අපි මෙතන දානවා footer එකක් මේක නම් සාමාන්‍ය footer එකක් තියෙන ඒකත් පොදු එකක්. ඒකත් වෙනම දාගන්න පුළුවන්. දැන් මම මේක එව්වොත් ඔයාලට edit කරගන්න knowledge එකක් තියෙනවද නැද්ද කියලා කියන්නකෝ. පුළුවන් නේද දැන් දැනට අපි ඉගෙන ගත්ත ඒවායින් දැනට මේක තියෙන උඩ දැනට අපි ඇඩ්වාන්ස් එකක් විදිහට ඉගෙන ගත්තා ඔය ඉන්ක්ලූඩ් කරන එක විතරයි. අනිත් ඒවා ඔක්කොම වෙනස් කරන්න පුළුවන් page එකේම. අපිට අනවශ්‍ය කොටසක් නම් ඒක අයින් කරලා දාන්නත් පුළුවන්. මේ chart එක ඕන නැත්තම් ඔයාලට මේක බලා ගන්න පුළුවන් මේ earnings overview කියලා එකක් තියෙනවනේ. එතකොට ඒක delete කරලා දාන්න පුළුවන්. මේ පල්ලෙන් හොයාගන්න මේක දැන් අපි කරන්න ගියොත් ටිකක් වෙලා යනවා. ඒක කොහෙන් හරි හොයාගෙන මේ සම්පූර්ණ div එකම අයින් කරන්න ඕන. ඕන නැත්තම් මෙන්න මෙහෙම වගේ තියුනේ. earning monthly කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ මෙන්න මෙතන එන්නේ. හරි. ඒක ඔයාලා හොයලා බලන්න කොහෙන් හරි. edit කරගන්න පුළුවන් නේද? තේරෙන්නේ නැද්ද කාටවත්? ඒ කියලා කියන්නේ එහෙම නොතේරෙන්නේ නැහැ ඉන්නවත් තව. chat box එකේ නම් පුළුවන් කියලා කියනවා කට්ටියම. පුළුවන් නේද? එතකොට අපි අනිවාර්යෙන් සාරංග මේක ඉස්සරහට මේ ටෙම්ප්ලේට් එක උනත් ගන්න නැත්නම් අපි මේක දැන් අපි මේක නැතුව ටෙම්ප්ලේට් එකක් අරගෙන අපි මෙතන අපි හිතමුකෝ 50ක් ඉන්නවද කියලා මට බලන්න බැරිනවා කී දෙනෙක් ඉන්නවද කියලා. අද 70 ගණක් ඉන්නවා. ඔව් 70 ගණක් අපි 70 අපි හිතමු 75ක් කියලා. ඒ 75ම අපි මෙතනින් ඉස්සරහට ඒ කියලා කියන්නේ මෙතනින් ඉස්සරහට කියන PHP ටික අපි දවස් දෙකක් කරනවා. ඊට පස්සේ ප්‍රොජෙක්ට් එක 75ම එකම ප්‍රොජෙක්ට් එක කරනවා. හිතන්න ස්ටාෆ් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියලා. ඒකේ data enter කරන ෆෝම් එක හැමෝම 75ම එකමයි කරන්නේ. ඊට පස්සේ ඩිලීට් කරන ඒවා එඩිට් කරන ඒවා ඊට පස්සේ අපි queries වලින් විවිධ report ගන්න ඒවා අපි 75 දෙනාම එකම ප්‍රොජෙක්ට් එක කරමු. මම හිතන්නේ ඒක හොඳයි. ඒක ප්‍රොජෙක්ට් එකක් කරන එක දැනුමක් එනවා. නැත්නම් හැමදාම නිකන් ලෙසන් එකක් කරලා වැඩක් නැහැ. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ටෙම්ප්ලේට් එකක්. ඔයාලා මම හිතන්නේ මේ ඔයාලා ගිහිල්ලා බලන්න හොඳ ටෙම්ප්ලේට් තියෙනවා. මම හිතන්නේ මේකම ගන්න ඕනේ නැහැ. bootstrap template කියලා ගැහුවත් search කළාට පස්සේ Google එකේ ඔයාලට ඕනි තරම් template ගන්න පුළුවන්. free දෙන ඒවා තියෙනවා නැත්නම් ගෙවලා ගන්න ඒවාත් තියෙනවා. ටිකක් slow වගේ හරි.
සර්ච් කරලා බලන්න සමහරට ටෙම්ප්ලේට් සර්ච් කරලා බලන්න සමහර වෙලාවට ඔයාලට මීට වඩා හොඳ ටෙම්ප්ලේට් අහුවේ මේ විදිහට bootstrap template කියලා සර්ච් කරලා මේ ටෙම්ප්ලේට් ඕනි තරම් තියෙනවා සයිට් වල ගන්න ප්‍රීවියු එක එක්ක දෙන්න මේ තියෙන්නේ මේව බලන්න ලයිව් ප්‍රීවියු කරලා බලන්න පුළුවන් සමහර ඒවා පේඩ් කරලා ගෙවලා ගන්න තියෙන්නේ ෆ්‍රී දෙන ඒවා තියෙනවා ඒ සාමාන්‍ය මේ වගේ එකක් අපිට ගොඩක් වටිනවා මේ වගේ සයිට් එකකට යන්න පුළුවන් නම් ගන්න පුළුවන් නම් බලන්න ඒකේ ඔප්ෂන්ස් ගොඩක් වැඩි ඒක $49ක් එනවා මේක සල්ලි දෙන්න ඕනේ සාමාන්‍යයෙන් මේ ෆ්‍රී දෙන ඒවා තියෙනවා ගොඩක් හරි ඒකට ප්‍රීවියු කරලා බලන්න බෑ වගේ හරි ඒ වගේ අපිට මේ වගේ බලන්න ෆ්‍රී දෙන ඒවා තියෙනවා ඔයාලා ඩවුන්ලෝඩ් කරලා නිකන් ගන්න පුළුවන් zip ෆයිල් එකක් විදිහට එන්නේ ඒක අන්සිප් කරලා ඔයාලා ප්‍රොජෙක්ට් එක ඇතුළට දාගෙන රන් කරලා බලන්න මේකට අපි දැන් වෙලාව ගන්න ඇත්තටම මේ ඔයාලා කරලා බලන්න මේ තියෙන මේ වගේ මේ තියෙන ෆ්‍රී දෙන එකක් තියෙනවා මේ අපි ගත්ත එක නේද ඒ වගේ මේව නම් අපි ගෙවලා ගන්න ඕනේ ඒවා ඒ වගේ තියෙනවා ෆ්‍රී දෙන ඒවාක් තියෙනවා පොඩ්ඩක් බලන්න ඔයාලා මේ අපි ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් අර ගත්තා වගේ zip ෆයිල් එකක් එනවා zip ෆයිල් එක අන්සිප් කරලා ප්‍රොජෙක්ට් එක ඇතුළට දාගෙන රන් කරලා බලන්න මොකක් හරි නමකින් හරි එතකොට මේ ටික ලබන සතියේ ඔයාලා මම අද ටිකක් ඉක්මනින් මේක නතර කරන්න මම අනිවාර්යෙන් මේක දාන්න එවන්න ඔයාලට ගෲප් එකට ඇඩ් කරන්න පුළුවන් වෙයි මේක එඩිට් කරලා බලන්න ලබන සතියේ අපිට ප්‍රොජෙක්ට් එක පටන් ගන්න PHP පටන් ගන්න පුළුවන් මම හිතන්නේ අද කරපු ටිකෙන් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ මොනවා හරි ගැටලුවක් නැද්ද කාටවත්ම ගැටලුවක් නෑ නැද්ද මගේ යෝජනාවක් ආනාංශයක් කියන්න බැරිද අද දවසේ ටික හරි අද දවසේ ටික මම හිතන්නේ කලින් පහු වෙලාවක් දන්නේ නැහැ අද අපි කලේ මෙන්න මේ ටික හරි මට උමනා වුණේ කලින් පොඩි දෙයයි අද කලේ මේ අපි ගොඩක් වෙලා ගත්තට එකක් තමයි මේ ප්‍රොජෙක්ට් එක මම අපේ ප්‍රොජෙක්ට් එකට ගියා ඔව් සාරාංශ කරන්න කලින් මගේ පොඩි අදහසක් තියෙනවා ඔව් කියන්න මට හිතෙනවා මේ දැන් අර දැන් ඔයා කිව්වනේ කට්ටියට මේ bootstrap ටෙම්ප්ලේට්ස් ටිකක් හොයලා අරගෙන එඩිට් කරලා බලන්න කියලා ඔව් මගේ අදහසක් තියෙනවා දැන් එහෙම දැන් වෑම්ප් එකේ ඕන තරම් ප්‍රොජෙක්ට්ස් රන් කරන්න පුළුවන්නේ එතකොට අර තමන්ට කැමති තමන්ගේ මොකක් හරි ඔළුවේ තියෙන අයිඩියා එකකට අදාළව ටෙම්ප්ලේට් එකක් එඩිට් කරලා රන් කරන ගමන් ක්ලාස් එකේ ප්‍රැක්ටිකල් කරද්දී අපි මේ දෙන එක කරමු කියලා මොකද එතකොට අර එකම ලයින් එකකට යනවා එතකොට අපිට මට හිතෙන අපිට ක්ලාස් එක කරගන්න ලේසි හැබැයි මේ එහෙමයි කියලා ඒක විතරක් තියාගන්න එපා තමන්ට කැමති ප්‍රොජෙක්ට් එකක් කරන්න හැබැයි අපිට ක්ලාස් එකේදී මේ එකම ටෙම්ප්ලේට් එකක් එඩිට් කර කර යන්න පුළුවන් නම් මට හිතෙනවා හොඳයි කියලා මොකද එතකොට ඉන්දු ඔයාට අර මේ කට්ටියව ගයිඩ් කරගෙන යන්න ලේසි මොකද මෙන්න මේ ෆයිල් එකේ මේක හැදුවහම මෙන්න මේ වගේ වෙනවා කියලා අපිට අර එක්ස්ප්ලেইন කරගන්න ලේසි වෙනවා ක්ලාස් එකට එක ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් නේද මේක මගේ අදහසක් විතරයි මට හිතෙන්නේ ඔයාට
කැමති විදිහක් ඔව්. කරගන්න පුළුවන්. මට හිතෙනවා ඒ හැබැයි මේක හොඳයි කියලා. ඒක හොඳ සාරංග. ඒකට හැබැයි මේක නම් එච්චර මැච් වෙන්නේ නැහැ. මේක සාමාන්‍ය සිම්පල් එකක් මේ මම ගත්තේ අර මේ පෙන්වන්න ඕනේ හින්දා. මම ඔව්, ඒකට අපි ඒකට ඉන්දු මේ දවසක් අරගෙන අපි හෙට දවස ඇතුළත හොඳ ටෙම්ප්ලේට් එකක් බලලා දාගමු. දැන් මමත් බලන්නම් මං ගාවත් ඇති ටෙම්ප්ලේට්ස් ටිකක් මං එතකොට ඒකවත් එක්ක ෂෙයා කරගෙන අපි දෙන්න ඩිස්කස් කරලා මේ කට්ටියට ගෲප් එකේ ෂෙයා කරමු. අපි එතකන් මේ හෙට දවස් විතරක් අපිට දෙන්න කියලා කියමු අපි කට්ටියට නේ. ඔව් ඒ කියන්නේ මේක නොදාද? ඔව් නේද? නෑ ඕකත් දාමු ගන්නකත් දැන් ඒ කියන්නේ මං එකයි කිව්වේ අර මේ දැන් වෑම්ප් එකේ අපිට ප්‍රොජෙක්ට්ස් ගණනාවක් රන් කරන්න පුළුවන් නේ. එතකොට ඕකත් තියාගන්න තමන්ට කැමති ටෙම්ප්ලේට් එකකුත් දාගන්න. ඒ අතරේ අපි මේ ක්ලාස් එකට කියලා හොඳම සුයිටබල් එකක් අපි දෙන්න පොඩක් කතා කරලා ගැලපෙන එකක් අපි හෙට දවස් ඇතුළත දාමු මේක තියාගන්න ක්ලාස් එකට කියලා. ඔව් එහෙම කරමු හරි. එතකොට අපි ඒක දෙනකන් මේක තියාගෙන ප්‍රැක්ටිකල් කරන්න කියමු. ඔව්. මට හිතෙනවා ඒක මගේ අදහසක් මේ ඉන්දු කැමති නම් ඉන්දුගේ අදහසක් එක්ක මේ කරගන්න පුළුවන් ඉන්දු. නෑ ගැටලුවක් නෑ. අපි හොඳ ඒක තමයි හොඳ. අපි හැමෝම එකක්ම වෙන්න ඕනේ. නැත්තම් මේක අමාරු අපි මං කියන්නේ එහෙම නැති වුණොත් ඉන්දු මේ ඔයාට අමාරු වෙනවා. ඒ කියන්නේ අපි ඒක හිතන්නකෝ එක එක්කෙනා එක එක ප්‍රොජෙක්ට්ස් උනොත් එහෙම ඔයා එක්ස්ප්ලেইন කරන එක කට්ටියට ඔලුවට ගන්න අමාරු වෙයි. අර අපි ක්ලාස් එකේ ප්‍රැක්ටිකල් වලට එකම ටෙම්ප්ලේට් එකක් දුවනකොට අර ඔයා කියන එක හරියටම පැහැදිලි කරගන්න පුළුවන්. හා මොකක් හරි එරර් එකක් ආවොත් ඒ වෙලෙම අපිට හදාගෙන ඒ වෙලෙම ගොඩ දා ගන්න පුළුවන්. එහෙම නැතුව අර එක එක්කෙනා එක එක ටෙම්ප්ලේට්ස් කරන්න ගිහින් එරර්ස් ආවහම අපිට එක එක්කෙනාට එක එක උත්තර දෙන්න ගියාම මම හිතනවා ටිකක් අමාරු වෙයි අපිට වැඩේ ඇදගෙන යන්න කියලා. ඔව් ඒක හරි සාරංග. මම ඒක හැබැයි මම මේ මෙතනින් ගිහිල්ලා ඔයාලට ඩවුන්ලෝඩ් කරලා බලන්න කියලා කිව්වේ නෑ. දැනට නොලෙජ් එකක් ගන්න ඩවුන්ලෝඩ් කරගන්න ඒවා එඩිට් කරගන්න. නමුත් ක්ලාස් එකේ නම් අපි ප්‍රොජෙක්ට් එක කරන එකක්ම වෙන්න ඕනේ. ඒක නම් අනිවාර්යෙන් එහෙම අනිවාර්යෙන් එක ප්‍රොජෙක්ට් එකක් යන්න ඕනේ. ඒක මොකද්ද කියලා අපි කතා කරලා දෙමු. මේක නම් මේ සිම්පල් එකක් මේක නම් ඒකට මැච් වෙන එකක් නෑ බොහෝ දුරට. අපි හොඳ එකක් කතා කරලා සාරංගයි අපි කට්ටිය එක මේ ඔව් මේ ලක්ෂිතත් ඉන්නවා. තව මේ සම්බන්ධයෙන් එක්ස්පර්ට්ලා කීප දෙනෙක් අපේ මේ ක්ලාස් එකෙත් ඉන්නවා. අපි ඒ කට්ටිය කතා වෙලා අපි මේ හොඳ එකක් දෙමු. එතකන් මේක දෙමු කට්ටියට ප්‍රැක්ටිකල් කරන්න කියලා. ඒ කියන්නේ අද දවසේ කරපු ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න කියලා. මේක දෙමු. ඊට පස්සේ අපි කතා කරලා හොඳ එකක් ගමු නේද? ඔව් එහෙම කරමු. අද මේ මට කිව්වනේ අර අද සාරාංශයක් දෙන්න කියලා මම අද කළේ මෙන්න මේ ටික අපේ මේ ෆයිල් එකට අපි කලින් කරපු මේ තියෙන අපි ඉස්සෙල්ලාම ගිය සතියේ කරපු ක්ලාස් එක ෆයිල් එක මේකේ අපි පල්ලෙහාම තිබුණා මෙන්න මේ වගේ CSS ටිකක් sorry ඒක නෙවෙයි ඒක ඩිලීට් වුණාද කොහේද මට පේන හැටියට ඔව් ඒක CSS එකේ යටම තිබ්බා තිබුණාද තියෙනවා ඔව් මේක තිබුණේ කලින් තිබුණේ මෙන්න මෙහෙම එකක් මම මේ කලින් ෆයිල් එක ගන්න හැදුවේ ඒ විදිහටම ගන්න හරි අපි ගිය හතේ ඉගෙන ගත්තේ මෙන්න මේ වගේ අපි CSS ටිකක් ලියන්න CSS ලියාගත්තා මේ CSS වලත් ඕක ඉවරයක් කරන්න බැහැ ඔයාලා CSS අනිවාර්යෙන් net එකේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න ගොඩාක් CSS front end එක කියලා කියන කවදාවත් මම හිතන්නේ මේ ඉවර කරන්න බැරි ඉගෙනගෙන දෙයක් sorry අපි CSS ලියන්නේ styles tag එක ඇතුලේ කියලා කිව්වා සහ style කියන එක close කරලා ඇතුලේ ඒ tag දෙක ඇතුලේ තමයි CSS ලියන්නේ. එතකොට class එකකට අපි CSS එකක් ලියනවා නම් අනිවාර්යෙන් මේ class එක ලියන්න ඕනේ dot එක කියලා අපි ගිය සතියේ ඉගෙන ගත්තා. හරි. අද අපි කලේ මේ එකම ෆයිල් එක ඇතුලේ CSS ලියන්න නැතුව මේ CSS එක අපි ලියනවා වෙනම ෆයිල් එකක. ඒක ෆයිල් ඒ CSS ෆයිල් දාගන්නත් අපි වෙනම ෆෝල්ඩර් එකක් අපි ක්‍රියේට් කරගත්තා හදාගත්තා මෙන්න මේ වගේ. ඒක මේක. එතකොට අපි ප්‍රොජෙක්ට් එක ඇතුලේ CSS කියලා ෆෝල්ඩර් එකක් හදාගෙන ඒක ඇතුලේ තමයි අපි CSS ෆයිල් ඔක්කොම සේව් කරන්නේ. මේ අර ඩවුන්ලෝඩ් කරගත්ත ටික සේව් කළේ මේ ඒ CSS කියන ෆෝල්ඩර් එක ඇතුලේ. මම ඒකෙදි කළේ අලුතෙන් ෆයිල් එකක් හදාගෙන ඒක CSS ෆයිල් එකක් විදිහට මෙන්න මේ විදිහට සේව් කරගත්තා. එතකොට සේව් කරන්න ඕනේ අනිවාර්යෙන්
ෆයිල් නේම් එකක් දීලා ෆයිල් එකට නමක් දීලා .css කියලා එක්ස්ටෙන්ෂන් එක css දෙන්න ඕනේ. එතකොට ඊට පස්සේ මම කළේ මෙන්න මේ css ටික මේ css කෝඩින් ටික කට් කරලා මම මෙන්න මේ ෆයිල් එක ඇතුළට මගේ css ෆයිල් එක ඇතුළට දාගත්තා. එතකොට මේකදී අපි ඉගෙනගත්ත තව දෙයක් තියෙනවා. HTML හෝ PHP ෆයිල් එකක CSS ලියනවා නම් style කියන tag දෙක ඇතුලේ ඕනේ ලියන්න. හැබැයි CSS ෆයිල් එකක් ඇතුලේ ලියනකොට එහෙම style කියන tag දෙක ඕනේ නැහැ. මොකද මේක සම්පූර්ණ CSS ෆයිල් එකක්මයි. ඒ නිසා ඒ tag style කියන tag එක ඕනේ නිකම්ම මේ class එකට CSS ටික ලියාගෙන යන්න පුළුවන්. මෙහෙම ලියලා අපි මේ ෆයිල් එක මේකට include කරගත්තා. ලින්ක් කරගත්තා. ලින්ක් සහ ඉන්ක්ලූඩ් කියන වචනේ පටලවා ගන්න එපා. මේකට ලින්ක් කරගත්තා මෙන්න මෙහෙම. මේකත් මම ඩිලීට් කරලා ආයෙ බලමු. මේ අපි ගත්ත ඉන්ඩෙක්ස් කියන එක. ඉන්ඩෙක්ස් මේක. හරි. හරි මෙන්න මේ විදිහට තමයි එතකොට page එක ආවේ. එතකොට අපි අර මේක දැන් CSS නෑ. CSS එක වෙනම තියෙන හින්දා අපි කරන්නේ මේකට ඒක ලින්ක් කරගන්නවා මේ විදිහට. link relation එක සමාන මේක style sheet ඒක link එක දෙනවා අර ෆයිල් එකේ link එක href සමානයි මොකද්ද අපේ ෆයිල් එක css කියන ෆෝල්ඩර් මම ටග් ගාලා මේක කරගෙන යන්න file 1.css කියන එක මම මේකට link කරගත්තා close කරයි. ඔන්න ඔක තමයි ඉස්සෙල්ලාම කරේ. වෙනම CSS එක ලියාගෙන වෙන අපි මේකට include කරගත්ත එක තමයි ඉස්සෙල්ලාම කරේ. include දුන්නේ නැද්ද? index CSS මේක සේව් කරේ නැත්නම් මේක සේව් කළා නේ. මේ විදිහට include කරගත්තා. ඒක බලන්න ඒ ටික මේ විදිහට page එකට එනවා. මේ CSS. ඔන්න ඔක තමයි ඉස්සෙල්ලම කළේ. ඊට පස්සේ අපි කළා bootstrap වලට ගියා මට මතක හැටියට ඒ ටික තමයි ඊගාවට කළේ bootstrap වලට ගිහිල්ලා site එකට ගිහිල්ලා bootstrap install කරන හැටි කියා දුන්නා මේ අර link එක දාගෙන විතරක් මෙන්න මේ cdn කියන මේ link එක දාගෙන විතරක් කොහොමද අපි bootstrap install කරගන්න කියලා ඉගෙන ගත්තා. සහ bootstrap වල මම කිව්වා අපිට ඕන තරම් template තියෙනවා කියලා කියන්නේ මේ විවිධ text ටික තියෙනවා මේ component ගිහිල්ලා අපිට පුළුවන් විවිධ මේ alert box තියෙනවා ඊට පස්සේ buttons තියෙනවා forms තියෙනවා ඕන එකක් ගන්න පුළුවන්. ඒවා මේ තියෙන මේ වගේ forms ඕනි තරම් තියෙනවා නිකන් site මේව කරලා බලන්න මේ තියෙන ලස්සන form එකක් මේකම සාමාන්‍යයෙන් ඔය project වල පාවිච්චි කරලා තියෙන form එක මේ විදිහට නෙමෙයි edit කරලා ගත්ත එක. හරි මේ වගේ forms අපි අපේ page එකට ගන්න කොහොමද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි අන්තිමට ඉගෙන ගත්තේ මේ අර include කියන වචනේ. ඒ කියන්නේ අපිට පොදු කොටස් තියෙනවනේ අපේ site එකේ. දැන් මේකම ගත්තොත් අපිට මේ left button එක left menu එක අපිට පොදුයි. හැම page එකකටම මේක එන්න ඕනේ. මේ උඩ තියෙන header එක පොදුයි. ඒක common එක. අපි හැම page එකකටම එන්න ඕනේ. ඒ common ඒවා නැත්තම් පොදුවේ එන ඒවා හැම page එකකටම එන්න ඕනේ ඒවා අපි වෙනම තියාගෙන ඒක include කරගත්තා. ඔන්න ඔය ටික තමයි අද කළේ. කෙටියෙන්ම කිව්වොත්. ඊට පස්සේ මේ තියෙන template එක මම group එකේ දාන්නම් කියලා කිව්වා. මේක ඔයාලා copy paste කරගෙන ඇති වෙනකම් මේක පැහැදිලි වෙනකම් මේක අලුත් දේවල් දාගන්න තියෙන ඒවා delete කරන්න. ඒ ඕනිම එකක් කරන්න මේ අර HTML CSS තව ටිකක් පුරුදු වෙනකම්. එතකොට අලුත් වචනත් හම්බ වෙයි. අලුත් දේවල් ඔයාලට මේ වගේ ටැක්ස් ගොඩක් හම්බ වෙයි. හැබැයි මේක තියෙන එක මේ සමහර ඒවා මේ HR අපි ඉගෙන ගත්තා. මෙන්න මේක නම් ඉගෙන ගත්තේ නෑ මේ අර drop down එක එන හැටි. ඒවා නැති වෙන්න div අපි ඉගෙන ගත්තා. ඒ වගේ ගොඩාක් දේවල් මේක ඉගෙනගෙන තියෙන්නේ. පොදු ඒවා ගොඩක් ඉගෙන ගන්න අලුත් ඒවා හම්බෙයි මේ
ඒකක් ඉගෙන ගත්තා. හැබැයි මෙන්න මේක ඉගෙන ගත්තේ නෑ. නැතිවත් තියෙනවා. ගොඩක් දුරට ඉගෙන ගත්ත ඒවා තමයි ගොඩක් දේවල් තියෙන්නේ. හරි. ඕක ටික තමයි එහෙනම් කළේ.